අයිබෝන් යථාර්ථය සම්ප්‍රදායන් ඔබට ගිය ත්‍රිභාෂා කාලීන දේශපාලන සංවාදයට අදත් ඔබ අපි ඉතාම ආදරයෙන් පිළිගන්නවා. රටක පාර්ලිමේන්තුව තමයි ජනතාවට වග කියන වග වෙන උත්තරීතරම ආයතනය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැසිරිය යුත්තේ කෙසේද? ඔවුන් ක්‍රියා කළ යුත්තේ කෙසේද කියන කාරණය ගැන නිකුත් වෙච්චි මන්ත්‍රීවරුන් සඳහා වන ආචාර ධර්ම සංග්‍රහයක් තියෙනවා. මේ හරහා මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව ඡන්දදායකයන් සහ ජනතාව සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පැහැදිලි කරන්න. මම කැමති මේ ආචාර ධර්ම සංග්‍රහයේ 4 වන සහ 7 වෙනි කොටසට ඔබේ අවධානය අද යොමු කරන්න. 4 වෙනි කොටසේ අනුකාණ්ඩෙන් මෙන්න මෙහෙම කියවෙනවා. මන්ත්‍රීවරුන් විසින් ජනතාව සම්බන්ධයෙන් ගනු ලබන තීරණ කරන ක්‍රියාකාරකම් ගැන ඔවුන් වග කිව යුතු වන අතර ඔවුන්ගේ ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ ධූරයට යෝග්‍ය පරීක්ෂණයකට හෝ මහජන පරීක්ෂාවකට යටත් වන්නේය. එවැගේම 7 වෙනි කොටසේ කියවෙනවා සෑම මන්ත්‍රීවරයෙකුම පාර්ලිමේන්තුව ඇතුළතදී ආචාරශීලීව හැසිරිය යුතු අතර දේශපාලන කතා විවාදවලදී උචිත භාෂාවක් පාවිච්චි කළ යුතුය. ඒ වගේම කිසිම විටක යම් කෙනෙකුට පහර දීම තර්ජනය කිරීම නොකළ යුතු බවත් එහි කියවෙනවා. පසුගිය පාර්ලිමේන්තුවේ හැසිරිච්ච ආකාරය වගවීම් දරපු ආකාරය බලනකොට අපි සෑහීමකට පත් වෙනවද ජනතාව විදිහට? අපිට නම් තේරෙන කාරණය තමයි මේ ආචාර ධර්ම සම්බන්ධයෙන් අපගේ මන්ත්‍රීවරුන් දැනුවත්ව සිටියාද නැද්ද කියන කාරණය. සාමාන්‍ය පෙළ උසස් පෙළ ආචාර්ය මහාචාර්ය වෛද්‍ය නීති උපාධි පස කළා ඔවුන්ගේ මේ හැසිරීම ඔබ ජනතාව විදිහට අනුමත කරනවා. තීරණය තියෙන්නේ ඔබේ අතේ. අගෝස්තු 5 වෙනිදා ඔබට ඉතාම බුද්ධිමත්ව නිවැරදිව තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්. අපි හැමදාම කියන වගේ හොඳ පුද්ගලයෙක් පාර්ලිමේන්තුවට යවන්න. ඉතින් යථාර්ථයේ වේදිකාවේ ප්‍රධාන අරමුණ මෙන්න මේක තමයි. අද යථාර්ථයේ වේදිකාවේ තවත් දිගහැරුමක් ඔබත් එක්ක එකතු වෙනවා. අද දැන් ඉඳන් ඉදිරි පැය එකමාර තුලදී අපි එනවා පාර්ලිමේන්තුවට පළවෙනි වතාවට තරඟ වදින අලුත් මුහුණ දෙකක් එක්ක ඔබේ නිවහනට. ඉතින් වෙනද වගේම ඔවුන්ට සවන් දෙන්න, විමසිලිමත් වන්න, ඔවුන්ගෙන් ප්‍රශ්න අහන්න. ජාතික හඬ Facebook පිටුව හරහා නිරන්තරයෙන්ම ඔවුන් හා සම්බන්ධ වෙන්න ඔබට පුළුවන්. ඉතින් අපේ යථාර්ථයේ කණ්ඩායම සූදානම් වැඩසටහන පටන් ගන්න. ඊට කලින් මට විනාඩියක් දෙන්න මගේ මිතුරිය සංගයා සොරායව ඔබට අඳුනලා දෙන්න. ඒත් එක්කම මම ඇයට මේ වේදිකාව බාර දෙන්න. සොරා මරික්කාර්ඩීන් සොරායා වෘත්තීය නීතිඥවරියක් ඒ වගේම අන්තර්ජාතික සම්මාන ලද සම්මානනීය සමාජ ක්‍රියාකාරිනියක්. ශ්‍රී ලංකාවේ ඇතුළතදී අය විශේෂයෙන්ම කාන්තාවන් දේශපාලනයට යොමු කිරීමට විශාල ප්‍රයත්නයක් ගන්නවා. සොරායා වේදිකාව ඔබට. අයිබෝවන් ස්තුතියි මනු තිසේරා කියන්නේ කවුද කියලා අපි අඳුනා ගමු. ඇය sannivedanaya සහ උද්දේශනය පිළිබඳ විශේෂඥයෙක්. ළමයින් හා කාන්තාවන් පිළිබඳ සමාජ ක්‍රියාකාරිනියක්. නැවතත් ස්තුතියි. வணக்கம் நண்பர்களே. யதார்த்த இந்த நிகழ்ச்சியில் நாங்கள் எதிர்கால அரசியல்வாதிகளை நேர்காணல் செய்வோம். இன்றைக்கு எங்க நாட்டுல அரசியல்வாதிகள் பொறுப்பு இல்லை, பொறுப்பு குறை. அவங்கள் பொறுப்பு அவங்களுக்கு அவங்களோட கட்சியில் தலைவருக்கு மாற்றும் என்று நாங்க சொல்லுவோம். இது எங்க நாட்டுக்கு தீய செய்தி. இந்த நிகழ்ச்சியில் நாங்கள் எங்களுடைய நோக்கம் புதிய அரசியல் கலாச்சாரம் ஒன்று உருவாக்க. அந்த கலாச்சாரத்தில் உங்களுக்கு 2 விஷயம் நினைவு வச்சு கொள்ளுங்கள். ஒன்று, நீங்கள் பாராளுமன்றத்துக்கு அனுப்புற அரசியல்வாதிகள் உங்களுடன் எதிர்கால பார்வை அவங்களுக்கு இருக்கா? உங்களுக்கு ஒரு எதிர்கால பார்வை இருக்கான்னு முதல் நீங்க கேட்டுக்கொள்ளணும். உங்களுடைய எதிர்கால பார்வை உண்டா? இரண்டாவது நீங்க தெரிஞ்சுக்கொள்ளணும், ஒருவருக்கு ஒருவார்
பொறுப்பு இருக்கணும். அவங்க உங்களுக்கு இதுதான் நாங்க பாராளுமன்றத்தை பேச்சு செய்வோம் என்று சொன்னா நீங்க அவருக்கு பொறுப்பு இருக்கணும் உங்களுக்கு அதை சரியாக செய்யறதுக்கு. இனி நீங்க கேட்க வேண்டிய கேள்வி அவர்கள் பாராளுமன்றத்தில் உங்களுக்கு என்ன செய்வார்கள், உங்களுக்காக என்ன அவர் செய்வார்கள். இதுவள் பத்தி நாங்க கதைச்சோம் இன்னைக்கு எங்கட யதார்த்திய ஷோல. எங்களோட நில்லுங்க, உங்களுக்கு கேள்வி இருந்தா அதுவள் கேளுங்க. நன்றி. මේ මොහොතේ මම අඳුන්වනවා මගේ අනිත් යෙහෙළිය තුෂ් වික්‍රමනායක. තුෂ් වික්‍රමනායක ඇය වෛද්‍යවරියක්, සමාජ ක්‍රියාකාරිනියක්. විශේෂයෙන් ළමා සහ කාන්තා අයිතීන් ගැන. ළමා හිංසනයට තිත පදනමේ ආරම්භික සභාපතිනිය ඇයයි. තුෂ්. Thank you. Thank you, Bhumi Stuti, Soraya, Samanu. Aibon, my fellow citizens, and welcome to Yatartha, the show hosted by Jatika Handa. A very good evening to you. I'm sure you are our favorite fans, and we are actually your favorite show now, the favorite political show every weekend, coming to you at 9 p.m. on a Saturday and a Sunday. The uniqueness about Yatartha is that this show goes beyond borders. We don't do the traditional. We don't bring you the same old politicians who give you the same old promises. As you may have heard just now from Manu, who knew? I didn't know until today that there is actually a code of conduct, an ethical code of conduct for the members of parliament. And therefore it is very obvious to us as citizens that none of those who have occupied those hollowed seats within the parliament are familiar with this code of conduct, which actually does not allow any kind of physical aggressive behavior or any kind of ungentlemanly or unladily type vocabulary within the parliament. So it is high time that we send people who are not just educated, not who are just disciplined, but also the people with a good heart who feels about things like this, who wants to be a role model for our younger citizens, who really do care about our country and the progress that we want to achieve together. So Yatartha brings you the first comers, the newcomers, the rookies to the political arena, the ones who are contesting the general elections for the first time. And they come from all parties, across all ethnicities, and across all geographical borders. Today, too, we have two very interesting candidates, but I just want to lay some very simple ground rules that we do not abuse verbally anybody, any discriminatory remarks that we make on this show on any particular individual or any party. And we hope that those who are participating on the live show as well will keep your comments to a sensible language. Okay, so without further ado, let's get on with the show and let's meet our two contestants. Api henang sangwadeta pibisemu. මම හැමදාම කරන ආරාධනාව දැන් මේක මගේ මන්ත්‍රයක් වගේ ගේන්න වතුර කෝප්පේ ගේන්න තේ කෝප්පේ බත් එක අරගෙන එන්න පවුලත් සමග එකතු වෙලා අපි දැන් මේ සංවාදයට එකතු වෙමු මොකද මේක හැමෝගෙම වගකීමක් මේ පාර ඡන්දයෙන් හරි මිනිස්සු ඇතුළට මේ පාර්ලිමේන්තුවට යවන එක අපි කාගෙත් වගකීමක්. ඒ නිසා අපිට අද සුවිශේෂී දෙපළක් ඉන්නවා නියෝජිතයන් ඔබලාව නියෝජනය කරන බලාපොරොත්තු වෙන ඉන්න පුරවැසියන් දෙදෙනෙක් ඉන්නවා. ඉස්සර නම් මේගොල්ලෝ මැංගෝ ෆ්‍රෙන්ඩ්ස් අඹ යාළුවෝ. දැන් මේ කාලේ නම් පොඩ්ඩක් දුරස්ත වෙලා ඉන්නේ. නමුත් අපි බලමු මේගොල්ලන්ට එකතු වෙන්න පුළුවන්ද කියලා. එහෙම රාවේකුත් දැන් මේ දවස්වල යනවා. හරි, එහෙමනම් අපි හඳුනා ගමු. කැමරාස් ඔන් කරගන්න දෙන්නම කරුණා කරලා. Right, මුලින්ම රොබර්ට් හීන්කන්ද එතුමා ජාතික ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඔබ නියෝජනය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න නීතිඥවරයෙක්. ආයිබෝන් මිස්ටර් හීන්කන්ද. අපි ඔබතුමාට රොබර්ට් කියලා කතා කරාට කමක් නෑ නේද? කමක් නෑ. හොඳයි.
ඊළඟට ඉන්නවා ලහිරු වීරසේකර මම හිතන්නේ කවුරුත් අඳුරනවා තරුණ සමාජිකයෙක් තරුණ ජවයක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් කොළඹ නියෝජනය කරමින් ආයිබෝවන් ලහිරු ආයිබෝවන් හරි එහෙමනම් අපි වැඩි වෙලා ගන්න නැතුව ප්‍රශ්න වලට කෙලින්ම යන් මේ පළවෙනි වටේ ඔබ දෙපළට හම්බෙන්නේ විනාඩි 3යි ප්‍රශ්නෙට දෙන්නටම 3 ගානේ ඉස්සෙල්ලම මම කැමති රොබර්ට්ගෙන් ප්‍රශ්නයක් අහන්න රොබර්ට් අපි කවුරුත් කැමති යම්කිසි දෙයක් කරන්න තනිව හෝ පක්ෂය ඇතුළත නමුත් අපි කාටවත් තියෙන යම්කිසි දෙයක් කරන්න ඕනේ කියන එකේ මම හිතන්නේ ඔබතුමා බොහොම දැඩිව විශ්වාස කරනවා මේ අධ්‍යාපනයේ විප්ලවශීලී වෙනසක් ඇති විය යුතුයි කියලා. කරුණාකරලා අපිට හඳුන්වා දෙන්න පුළුවන්ද ඔබතුමා හිතන ඔබතුමා පතන එක් ක්‍රමවේදයක් වෙනස් කළ යුතු අධ්‍යාපනයේ සහ ඒ කරන්නේ කොහොමද කියලා. සුති ප්‍රථමයෙන්ම මේ අවස්ථාව මට ලබා දීම සම්බන්ධයෙන් ජාතික ජනහඬ යථාර්ථයේ වැඩසටහනට මම ස්තුතිවන්ත වෙනවා ඔබ දෙපළට මම මා ගැන කියන්න මම වෘත්තීය නීතිඥවරයෙක් ඔබතුමිය හඳුන්වා දුන්නා මම කෙලින්ම ප්‍රශ්නයට එන්න කාලය ඉතුරු කර ගැනීම සඳහා අත වශයෙන්ම තුෂ් අපේ ලංකාවේ අධ්‍යාපනය ගත්තාම මේ අධ්‍යාපනය ඇත්ත වශයෙන්ම සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතු තත්ත්වයක තිබෙනවා කියලා තමයි මම විශ්වාස කරන්නේ. විශේෂයෙන්ම අද අධ්‍යාපනය ගත්තොත් මම විශ්වාස කරන අපිට අධ්‍යාපනයේ සම අවස්ථා නැහැ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ අපිට සම අවස්ථා නැහැ. හැම දෙයක් කෙරෙහිම අපිට තියෙන ඩිස්ක්‍රිමිනේෂන් එක සම අවස්ථා නැහැ. විශේෂයෙන්ම අද අපි ගත්තාම පාසලකට දරුවෙක් ඇතුළත් කිරීමේ සිට විශ්වවිද්‍යාලයෙන් පිට වෙන මොහොත දක්වා අපේ ඉතාමත් විෂමකාරී අධ්‍යාපන රටාවක් තිබෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් අද දරුවෙක් පාසලට ඇතුළු කිරීමට පෙර ඉඳලා දරුවා මව් කුසට එන දින ඉඳලා අපිට සිද්ධ වෙලා තියෙනවා හොර ලියවිලි හදන්න මේ වගේ මහා දෙමාපියන්ව ඉතාමත් අපහසුතාවය. අද දෙමාපියෝ මේ රැල්ලට අකමැත්තෙන් හෝ සම්බන්ධ වෙන්න වෙලා තියෙන අපි ළඟට විශේෂයෙන් අනන්තවත් වෙනවා දරුවන්ට පාසලට ඇතුළු කර ගැනීමට මම එතනින්ම පටන් ගන්න පාසලට ඇතුළු කර ගැනීමට ලේඛන හැදීමට අපි ළඟට එන දෙමාපියෝ දැක්කම ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් තිබෙන්නේ. අතර ඒ දෙමාපියෝ කොයිතරම් කලකිරීමකින් කොයිතරම් විඳවීමකින්ද මේ කටයුත්ත පටන් ගන්නෙම කියලා. එතකොට සහ ඒ දරුවා පාසලට ඇතුළු කරපු තැන ඉඳලා අපි පාසල ඉගෙන ගන්න විෂයන් වරුවක්ම අපි පාසලේ ගත කරලා ඒ විෂයන් ඉගෙන ගැනීමටම අපි නැවතත් මුදල් ගෙවලා ඒ විෂයන් ඉගෙන ගැනීමටම දෙමාපියන්ට යන සිද්ධාන්ත. දෙමාපියන්ට රැකියාවක් කරගන්න බෑ. දෙමාපියන්ට කුලියක් කරගන්න මනුස්සයෙකුට කුලියක් කරගන්න රැකියාවක් කරන අද අපි දන්න බොහෝ වෙලාවට දෙමාපියන් දෙදෙනාට රැකියාවන් කරන තත්ත්වයට ආර්ථිකය හැඩගැහිලා තියෙනවා. එතන මේ දෙන්නම රැකියාවට ගියා මේ දරුවෝ කොහොමද මේ වගේ උදේ ඒම විෂයන් සඳහාම අපි හවසටත් මේ වගේ මුදල් වියදම් කරලා කාලය වියදම් කරලා ඉතාමත් මානසික පීඩාවක් ලබාගෙන කොහොමද මේ අධ්‍යාපනයේ මේ විදිහට කරන්නේ? මේක මහා පීඩාවක් දරුවන්ට. මේක විභාග කේන්ද්‍රීය කරගත්ත අපිට අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ. මම විශ්වාස කරනවා විභාග කේන්ද්‍රීය කරගත් අධ්‍යාපනයකට වැඩිය. ඇත්තටම දරුවන්ගේ මානව සංවර්ධනය. ඒක හැම ආකාරයකම මේ දරුවෙක් කුඩා කාලේ ඉඳලා සංවර්ධනය විය යුතු පැති ගණනාවක් තියෙනවා. පොතේ පතේ දැනීමට අමතරව. ඒ නිසා විශේෂයෙන්ම මම යෝජනා කරන්නේ දරුවට අධ්‍යාපනයේ තවදුරටත් බරක් නොවන දරුවට පමණක් නෙවෙයි දෙමාපියන්ට අධ්‍යාපනයේ බරක් නොවන තැනට අධ්‍යාපනය ගෙන යුතුයි. ඒක රටකට කළ හැකි. අධ්‍යාපනය කියලා කියන්නේ රටක තියෙන ප්‍රධානම ආයෝජනය. මේක ලාභ ලබන ක්ෂේත්‍රයක් නෙවෙයි. රටක් පවතින්නේ අධ්‍යාපනය මත. ඔබ දන්නවා හිරෝෂීමා නාගසාකි බෝම්බ පිපුරුනාට පස්සේ ඒ ජපානයට ලැබිච්ච ආධාර මුදලෙන් එවකට හිටපු ජනාධිපති කිව්වේ මේ ලැබිච්ච ආධාර මුදලින් 7-5ක්වත් මම සහන ආධාර දෙන්න පාවිච්චි කරන්නේ මේ සියල්ල වියදම් කරන්නේ අධ්‍යාපනය සඳහා කියලා. ඒ වියදම් කරපු නිසා තමයි අද ජපානයේ වගේ රටක අද එතන ඉන්නේ. අද වෙනකොට අපිට අධ්‍යාපනයේ සඳහා රාජ්‍යයක් වියදම් කරන මුදල අපි පැහැදිලිවම ප්‍රමාණවත් නැහැ අපි දන්නවා. ඒ නිසා මේ අධ්‍යාපනයේ ඒ වගේම තමයි නාගරිකව ජීවත් වෙන දරුවන්ට තිබෙන පහසුකම් වලින් 10න් කොටසක්වත් ග්‍රාමීය පාසල් වල දරුවන මම පැහැදිලිවම දන්නවා ළමයිට ඉගෙන ගන්න වහලක් නැහැ. සමහරට ගස්වල මුල් උඩ ඉඳගෙන ගස් යට ඉඳගෙන ඉගෙන ගන්න අධ්‍යාපනයක්.
ඒ අධ්‍යාපනයේ එහෙම තියෙනකොට නාගරික ළමයිට සියලු පහසුකම් මම ඒකට ඊර්ෂ්‍යා කරනවා නෙමෙයි හැබැයි අවම වශයෙන් අවම සුදුසු අවම පහසුකම්වත් මේ පාසල් වල දෙන්න ඕන. ඔබතුමා යෝජනා කරන්නේ මොකක්ද? එතකොට ඔබතුමා යෝජනා කරනවා නම් යම් කිසි දෙයක් යෝජනා කරන්න පැහැදිලිවම මේ දරුවන්ට විශේෂයෙන්ම මේ අධ්‍යාපනයේ සම්බන්ධයෙන් දෙමාපියන්ට වියදම් කරන්න සිද්ධ වෙලා තියෙන අධික බර සහ අධික කාලය වෙනුවට ළමයි දරුවන්ට පාසලෙන් අධ්‍යාපනය හමාර කරලා පළවෙනිම ගොඩාක් තියෙනවා නමුත් එකක් විදිහට පාසලෙන් අධ්‍යාපනය සම්පූර්ණ කරලා දරුවට නිදහස් ජීවිතයක් ගත කරන්න ඔහුට ළමා කාලයක් මේ ළමා කාලයේ දරුවට විඳින්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් දෙමාපියන්ට සහ දරුවන්ට පීඩනයක් නොවන අධ්‍යාපන ක්‍රමයක් පොදුවේ මම යෝජනා කරනවා. ඒක අත්‍යවශ්‍යයි. හොඳ අධ්‍යාපනයක් ළමයිට ලැබිය යුතුයි. පැහැදිලි. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ විෂය පතේ වෙනසක් ඇති කළ යුතුයි කියලානේ. විශේෂයෙන්ම විෂය පතේ මොකද අපිට අද මේ වෙනකොට තිබෙන්නේ අපි සමහර විෂයන් අපිට සාමාන්‍ය ගත්තාම විෂයන් 10ක් අපිට හඳුන්වලා දීලා තියෙනවා. මේ විෂයන් 10න් අපි බොහෝ වෙලාවට ඔක්කොම මේ 10න් ඉගෙන ගන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් අපි 9 ශ්‍රේණිය එනකොටවත් 8 ශ්‍රේණිය එනකොටවත් ළමයා යන ශාස්ත්‍රය මොකක්ද කියලා ඉවරලා අඳුනගෙන ඒ ශාස්ත්‍රයේ ළමයි ඔක්කොම වෛද්‍යවරු දොස්තරලා ඉංජිනේරුවරු ලෝයස්ලා කරන්න කියලා තල්ලු කරන දෙයක් නෙමෙයි. ළමයාගේ දක්ෂතාවය තෝරගෙන අද ඕන තරම් ලෝකේ තියෙන අවස්ථා මේ වෛද්‍යවරු නීතිඥවරු ඉංජිනේරුවරු මේ ඊට වඩා විශාල වැටුප් ලබන විශාල ශාස්ත්‍රයන් තිබෙන මේ ශාස්ත්‍රයන් කෙරේ අපේ අවධානය යොමු වෙන්න හිතලවත් නැහැ. ඒවත් සමා වෙන්න මම පොඩ්ඩක් ඇහුවොත් නමුත් ඒවත් යම්කිසි ආකාරයක විෂයබද්ධ මේ අධ්‍යාපනයක් තමයි. එතකොට අපි අර මේ කටපාඩම් කරන ක්‍රමය වෙනස් කරලා කොහොමදත් අපි යන්නේ තව විෂයකට. එතකොට විෂයකට ගියාට ඈත් වෙන ක්‍රමවේදයක් ඔබතුමා හිතනවාද අපිට විෂය පදේ මොකද අපි පාසල් ගිය කාලේ අපි සෙල්ලම් කරා. අපි විෂය බාහිර ක්‍රියාකාරකම් වලට අපි සහභාගී වුණා. අපි ක්‍රීඩාවට සහභාගී වුණා. අපි ඊට අමතරව අපි කොටින්ම කිව්වොත් අපි පාසල් වල වැව්වා වගා කටයුතු කරා. මේ හැම දෙයක්ම දරුවෙකුගේ පෞරුෂයක් වර්ධනය වෙන්නේ දරුවෙකුගේ කුඩා කාල පූර්ණ විය ළමා සංවර්ධනය වෙන්නේ විෂය දැනීමෙන් විතරක් නෙමෙයි. පාසලේ තියෙන අනිකුත් බාහිර ක්‍රියාකාරකම් සියල්ලට ළමයාට අවස්ථාවක් තිබිය යුතුයි පාසල තුල. අද ඒ අවස්ථාව නැහැ. පාසල ගත්තාම අපිට මතකයි අපි පන්ති කාමරේ අපි අතු ගෑවේ. පන්ති කාමරේ අපි සුද්ධ කරේ. අද ඒවට මේවා ඇත්තටම මේකෙන් තියෙන ඒ වගේ ළමයා හුරු වෙනවා. මේ හුරුව ළමයාගෙන් අද වෙනකොට ඈත් වෙලා තිබෙන්නේ. විෂය බාහිර ක්‍රියාකාරකම් බොහෝමයක් වෙනවා. ඒවා අපි හඳුන්වා දිය යුතුයි. ඔබතුමා ජපානය ගැන කතා කළා. ඔබතුමා ජපානය ගැන කතා කළා. මම හිතන්නේ ජපානයේ ප්‍රාථමික අංශවල ඉන්න දරුවන්ට විෂයබද්ධ කිසිම දෙයක් උගන්වන්නේ නැහැ. ඒගොල්ලන්ට උගන්වන්නේ පුරවැසියෙක් විය කෙසේද කියන එකයි. පුරවැසියෙක් වෙන්න ඇත්ත වශයෙන්ම අපිට පුරවැසියෙක් වෙන්න අපිට ළමයි අපි වෛද්‍යවරු ඉන්න අපි ඉහළම ශාස්ත්‍රවලට ගියා අපි දැකලා තියෙනවා. වුන් ඇවිදින පුස්තකාල වුණාට අපිට වුන්ගේ බාහිරව ගත්තාම ඒ බාහිර ක්‍රියාකාරකම් වලින් පෝෂණය නොවිච්ච කෙනෙක් හොඳ පෞරුෂයක් තියෙන දරුවෙක් බිහි වෙන්නේ නැහැ. එහෙම දරුවෙක් තමයි ලොකු වෙලා සමාජයේ පුරවැසියෙක් බවට පත් වෙලා සමාජයට පීඩාකාරී විදිහට කොච්චර ඉහළ තනතුරක් දරුවොත් සමාජයට පීඩාකාරී විදිහට හැසිරෙන අර පොඩි ළමයාට පොඩි කාලේ ලැබිච්ච දේ වෙනත් ආකාරයකින් පිට කරන දේ තමයි අපිට මේ සමාජයෙන් අද දකින්න පුළුවන් වෙන්නේ. මායිකගයි අහන්න මනු. මට ඔබතුමාගෙන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. සමහර විට දැන් අපි දකින්න කාරණේ තමයි දෙමව්පියන් විදිහට අපේ රජයකට වඩා දෙමව්පියන්ගෙන් ඔබට ලොකු ප්‍රතිරෝධයක් මතුවෙයි මෙතනදී ඔබ ඔය කියන විදිහට අධ්‍යාපන ශාස්ත්‍රයේ විප්ලවයක් කරන්න යනකොට. ඒතර මේ දෙමව්පියන්ගේ සහයෝගය නැතුව අපිට මේ ගමනේ යන්න බෑ ඉස්සරහට. ඔබතුමා කොහොමද යෝජනා කරන්නේ මේ සම්බන්ධයෙන්? ඇත්තටම දේවාත්මයෙන් මම හිතන්නේ ඕනෑම දෙයකට යම් විරෝධයක් සමාජයෙන් ඇති වෙන්න පුළුවන් ඕනෑම යහපත් දෙයකට. නමුත් මම හිතන්නේ මේ වෙනකොට දෙමාපියන්ගෙන් විරෝධයක් ඇති වෙයි කියලා මා විශ්වාස කරන්නේ අද වෙනකොට දෙමාපියෝ හෙම්බත් වෙලා ඉන්නේ. විශේෂයෙන්ම දෙමාපියෝ හෙම්බත් වෙලා ඉන්නේ. මේකෙන් මම අදහස් කරන්නේ නැහැ දරුවව අධ්‍යාපනයෙන් ඈත් කළ යුතුයි කියලා. මම එක උදාහරණයක් කියන්නම් මනු. දැන් අපි උත්සාහ කරනවා අපේ දරුවව අපි ගොඩක් වෙලාට අවසානයේදී අපි උදම්මනනවනේ. අපි දරුවා බොහොම අමාරුවෙන් තමයි අපේ පුතා දොස්තර කෙනෙක් කරේ.
නැත්නම් ඉංජිනේරුවෙක් කරේ අපි බොහොම කැප වුණා කියලා දෙමාපියෝ ගොඩක් වෙලා උදම්මන ඒකේ වරදක් නැහැ. හැබැයි අපි මේ ඕනාවට දඟලන්න ගිහින්ම තමයි අපේ දරුවා දොස්තර කෙනෙක් වෙලා ඉංජිනේරුවෙක් කියලා නැවතුනේ. නැත්නම් හැබැයි දරුවට නිසි ක්‍රියාමාර්ගයේ පෙන්වන ළමයා විද්‍යාඥයෙක් කියලා පස්ස බලන්නේ. විද්‍යාඥයෙකුගේ ජීවිත කතා ඉතිහාසය අපි අරගෙන බලපුවම විද්‍යාඥයෝ බවට පත් වෙලා තියෙන්නේ මෙවැනි අධ්‍යාපන ක්‍රමයක් තුළ නෙමෙයි. මේ දැනුවත් කිරීම දෙමාපියන්ට දෙන්න ඕන මම කියන්නේ. සමාන්තරව දෙමාපියන්වත් දැනුවත් කරමින් මේ වැඩසටහන මේක මේ එක රැයින් එක මාසෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මනු. මේක යම් කාලයක් ගත වෙනවා. නමුත් කොච්චර කාලයක් ගත වුණත් අපි හරි දේ කළ යුතුයි. හරි දේ පටන් ගත්තා. කොතනින් හරි අපි මේ හරි දේ පටන් ගත යුතුයි. පැහැදිලි. බොහොම ස්තුතියි රොබර්ට්. හරි එහෙනම් මම යමු වෙනවා ලහිරුට. ලහිරු මම හිතන්නේ ඔයා පිළිගන්නවා ඇති හැම දෙමව්පියෙක්ම වෙරදරන්නේ දරුවෙක්ගේ අධ්‍යාපනය උදෙසයි කියලා. දැන් ලහිරු ගැන මෙහෙම ලහිරු එනවා කියලා කිව්වහම මට කතා ගොඩක් කට්ටිය කිව්වා. මේ ලහිරු ගෙන් මේ වාහන්න දැන් ගොඩක් අහන්න තියෙනවා අපිට. ලහිරු තමයි most popular දැන් හරිද? දැන් මෙහෙම කතාවකුත් කිව්වොත් ලහිරු දැන් ඔයා ගැන දැක්කොත් විශ්වවිද්‍යාලයට අපි බොහොම අමාරුවෙන් අපේ දරුවන්ව ඉදිරිපත් කරන්නේ. නමුත් සමහර විට දැන් ලහිරු ඡන්දේ ඉල්ලනවා. ලහිරු ගැන බලන කෙනෙක් ඉන්න පුළුවන් පුරවැසියෙක් ඔයාලට ඡන්දය දෙන්න බලාපොරොත්තු වෙලා ඉන්න කෙනෙක් පොඩි කනගාටුවක් ඇති. ලහිරු විශ්වවිද්‍යාලයට ගියා. අපි පුරවැසියන් හැටියට අපි අධ්‍යාපනය වෙනුවෙන් අපේ ටැක්ස් බදු සල්ලි අපි දුන්නා. නමුත් ලහිරු ඒක අවසන් කළේ නැහැ වගේ නිකන් පොඩි කනගාටුවක් ඒගොල්ලන්ට ඇති වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ හිතයි දැන් මෙයාම නේද දැන් අපිට කියන්නේ දැන් මේ අපෙන් ඡන්දෙ ඉල්ලගෙන එතකොට කොහොමද මේ ආදර්ශමත් භාවය ඔබ තහවුරු කරන්නේ මේ පුරවැසියන්ට ඡන්දය දිය යුතුයි ඔබ වගේ කෙනෙක්ටත් කියන එක. ඔව් බොහොම ස්තුතියි අනුමින් මේ වැඩසටහනට අපි සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් ඔබ සියලු දෙනාටම මම හිතන්නේ ඔව් මෙහෙමයි අපි විශ්වවිද්‍යාලයට අපි කිසිම කෙනෙක් අදටත් අපි විශ්වවිද්‍යාලයේ ගිය පහුගිය අවුරුදු කිහිපය හෝ ඉස්සරහටත් විශ්වවිද්‍යාලයේ කිසිදු කෙනෙක් විශ්වවිද්‍යාලයට එන්නේ මේ උපාධිය අතහැර යාමේ බලාපොරොත්තු වෙන්නේ විශ්වවිද්‍යාලයට ඇතුල් වීමේදීම ඔහුගේ අනිවාර්යෙන් ඔහුගේ හෝ ඇගේ විශාල බලාපොරොත්තුවක් තමයි කියන්නේ උසස් පෙළ විභාගයේදී ඉතාම අමාරුවෙන් මුහුණ කියන්නේ උසස් පෙළ විභාගයේ දැන් ගත්තොත් එහෙම ඒවට අදාළව තියෙන මොනවා හරි උපකාරක පන්ති වලට දෙමාපියෝ විශාල වශයෙන් නිර්දම් කරලා ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා දෙමාපියෝ බරපතල මහන්සියක් වෙලා උසස් පෙළ විභාගයට මුහුණ දීලා තමයි කෙනෙක් විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්නේ. ඒතකොට මේ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන කෙනාගේ බලාපොරොත්තුව තියෙන ඇත්තටම විශ්වවිද්‍යාලයේදී තමන්ගේ උපාධි පාඨමාලාව සම්පූර්ණ කරලා එතනින් එහාට තමන්ගේ ජීවිතය ගත කිරීම සඳහා වෙච්ච අඩිතාලමක් දාගන්න. නමුත් අපි සියලු දෙනා විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්නේ එවැනි බලාපොරොත්තුවක් සහිතව. නමුත් විශ්වවිද්‍යාලයට ඇතුල් වුණාට පස්සේ අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුල් වුණාට පස්සේ අපිට මුහුණ දෙන්න වෙන අත්දැකීම් ප්‍රමාණයක් තියෙනවා. අපි ගත්තොත් එහෙම දැන් අපි ජනතාවගේ බදු මුදලින් අධ්‍යාපනය ලැබලා දැන් පාසල් අවදියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නේත් අපි මේ රටේ අපේ මගේ අම්මා තාත්තා ඇතුළුව රටේ ඉන්න දහස් ගණන් මිනිස්සු එදිනෙදා හම්බ කරන එකෙන් ගෙවන බදු මුදලින්. දැන් එතකොට මම හිතනවා අනිත් කිසි කෙනෙකුට වඩා මට වගකීමක් තිබිය යුතුයි ඒ නිදහස් අධ්‍යාපනය අර බදු ගෙවපු මිනිසුන්ගේ දරුවන්ටත් අත්පත් කරලා දෙන්න. ඒ දරුවන්ටත් දිනක නිදහස් අධ්‍යාපනයේ අයිතිය ලබා දෙන්න කටයුතු කරන්න මට අයිතියක් තියෙනවා. එහෙනම් අපිට හම්බෙච්ච අත්දැකීම තමයි අපි විශ්වවිද්‍යාලය ගියාට යද්දී මේ අපිට හම්බෙන නිදහස් අධ්‍යාපනය. ඒ කියන්නේ ජනතාවගේ බදු මුදලින් මුදල් වෙන් කරලා පවත්වාගෙන යනු ලබන නිදහස් අධ්‍යාපනය ලාභ ලබන වෙළඳ භාණ්ඩයක් බවට පත් කරන්නේ. ඒ කියන්නේ පවතින පාලනයේ විසින් පවතින ආණ්ඩු විසින් අධ්‍යාපනයේ මුදලට විකුණන්න යනවා වෙළඳපොළේ. එතකොට අපි කරේ ඒකට එරෙහි වීම. අපි හිතනවා විශ්වවිද්‍යාලය යන ඒ සටනේදී ඒ අරගලයේදී ඇතමුන්ට උපාධි විතරක් නෙවෙයි. අපි ඉතිහාසය ගත්තොත් එහෙම 600 අපි කතා කරන විශ්වවිද්‍යාල තුල පමණක් 626ක් සහෝදර සහෝදරියන් Tamanගේ ජීවිත පරිත්‍යාග කළා. ඊට පස්සේ 71 88 89 කාලවකව අනුගත්තට පස්සේ අධ්‍යාපන අයිතිය විතරක් නෙවෙයි සෞඛ්‍ය නිදහස් සෞඛ්‍ය සේවයක් දිනා ගන්න. ඊට පස්සේ ජනතාවගේ කම්කරුවන්ගේ අයිතීන් අහෝසි කරපු වෙලාවල් මේ හැම වෙලාවකදීම උපාධි විතරක් නෙවෙයි. දැන් මට අහිමි වෙලා තියෙන උපාධියනේ. නමුත් මේ රටේ විශාල තරුණ තරුණියන් ප්‍රමාණයකට Tamanගේ ජීවිතෙන් වන්දි ගෙවනවා. ඉතින් ඔවුන් ජීවිතය
පරදුවට තියලා ඒ අරගලයේ සටන කරපු නිසා තමයි අද අපිට පුළුවන් වෙලා තියෙන්නේ මොනෑම් හෝ විදිහකට ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍ය කියලා එකක් ඉදිරි කරගන්න. ඒක පහුගිය කාලෙදී හොඳටම ඔප්පුණා ලෝකෙ පුරා. දැන් කොරෝනා අසංගත තත්ත්වය ඇවිල්ලා ලංකාවේ කොරෝනා මේ මට්ටමට පාලනය. මේ මට්ටමට කියන්නේ යම් කිසි විදිහකට පාලනය වෙන්න ප්‍රධාන හේතු විදිහට ආණ්ඩුවට පවා කියන්න සිද්ධ වුණා නිදහස් අධ්‍යාපන ක්‍රමයක් තිබුණා. නිදහස් සෞඛ්‍ය ක්‍රමයක් තිබුණා. නොමිලේ ලබා දෙන ප්‍රත්‍යක්ෂීකරණ ක්‍රියාවලියක් පවත්වාගෙන යන්නේ. ඒතර මේවා නිකන් නෙවෙයි ආරක්ෂා වුණේ. පහුගිය කාලයක් තිස්සේ මේවා ආරක්ෂා වුණේ යම් කිසි පිරිසක් ඒ පිරිස ගත්තම විශාලයි. ඒ පිරිසෙගේ කැපකිරීමක් නිසා. ඒ නිසා මම හිතනවා මෙතන කනගාටු වෙනවට වඩා සතුටු වෙන්න ඕන. අපිට හම්බෙච්ච නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම සඳහා වෙච්ච අරගලයක අපි සියලු දෙනා තාමත් විතර වෙලා ඉන්නේ කියලා. දැන් හරි මම පොඩි පැහැදිලි කිරීමක් කරගන්න කැමතියි. මොකක්ද ඔයා දකින නිදහස් අධ්‍යාපනයේ තියෙන තර්ජනය දැන් මේක පුද්ගලීකරණය මේක විකුණනවා කියන එකේ තේරුම මොකක්ද? මොකක්ද ඒකේ තේරුම? ඔව් අපි නිදහස් අධ්‍යාපනය කියලා හඳුන්වන්නේ අපි හිතනවා අපි කියනවා අධ්‍යාපනය කියන්නේ අයිතියක්. ඒ කියන්නේ මම මේ කතා කරන භාෂාව ඊට පස්සේ ඔබතුමීලා කතා කරන භාෂාව ඒක සිංහල වෙන්න පුළුවන්, ඉංග්‍රීසි වෙන්න පුළුවන්, තමිල් වෙන්න පුළුවන්. මේ භාෂාව පවා යම් සංවර්ධනයක ප්‍රතිඵලයක්. කියන්නේ මේ භාෂාව මිනිස්සු බිහි වෙච්ච පළවෙනි වෙලාවෙ මෙහෙම භාෂා හැසිරීමක් කරන්න බෑනේ. ඒතර ඔවුන් විවිධ සංකේත පාවිච්චි කරා භාෂාව කියන එක හැදුනේ මිනිස්සු ගණනාවක් මහන්සි වෙලා හොයාගත්ත දෙයක් තමයි මේක. ඒතර අධ්‍යාපනයේ දැනුම කියන්නේ එහෙම දෙයක්. කියන්නේ අපි ඉගෙන ගන්නේ අපේ රටේ විතරක් හොයාගත්ත දේවල්, ඒ කියන්නේ අපේ රටේ අය හොයාගත්ත අපේ රටේ හොයාගත්ත දේවල් විතරක් නෙවෙයි. මේ ලෝකේ පුරා 100,000 ගාණක් මිනිස්සු ඉතිහාසයක් තිස්සේ හොයාගත්ත දේවල් තමයි අපි ඉගෙන ගන්නේ. එහෙනම් අපි හිතනවා මේ අධ්‍යාපනයේ මේ සමාජයේ සියලු දෙනාට අයිතියක් ලෙස තිබිය යුතුයි. අපි නිදහස් අධ්‍යාපනය කියලා කියන්නේ ඔන්න ඔය අයිතිය උල්ලංඝනය නොවි පවත්වාගෙන යන. ඒ කියන්නේ මුදල් පමණක් නෙවෙයි. දැන් බොහෝ දෙනෙක් හිතනවා මෙතනදී දැන් ලංකාව සමා වෙන්න. දැනට ලංකාවේ සෑම දරුවෙකුටම අධ්‍යාපනය අනිවාර්යයි. ඒ අධ්‍යාපනයට යොමු කරනවා අපි. තමන් කැමති නම් තමයි පෞද්ගලික අධ්‍යාපනයකට යන්නේ. එතකොට ඔය නිදහස් අධ්‍යාපනයේ කියන එක විකුණලා නැහැ. ඒ අනුව බලනවා නම් සෑම දරුවෙක්ටම පාසලට යන්න අවස්ථාවක් තියෙනවා. යන්න බැරි වෙන්නේ ඒගොල්ලන්ගේ සමාජ ප්‍රශ්න වෙන්න පුළුවන්. නමුත් එහෙම කවුරුත් අවහිර කරලා නැහැ. එතකොට මේ මොකද්ද ඔයගොල්ලන් හැමතිස්සෙම කියන්නේ නිදහස් අධ්‍යාපනය විකුණලා කියන එක. 1970 එන්නේ. ඇහෙන්නේ නේද? කට්ටිය? නෑ ඇහුන්නේ නෑ. ලහිරු ලයින් එක out. අපි වැහෙනවද? No, can't hear. ලහිරු අපිට ඇහෙන්නේ නෑ. Central command පොඩ්ඩක් බලන්න පුළුවන්ද? එතකන් අපි රොබර්ට්ට එහෙනම් අනික් ප්‍රශ්නය යොමු කරමුද? Soraya? Should I be asking him? Soraya අහන්න රොබර්ට් ගෙන්. Okay, ස්තුතියි ටුෂ් රොබර්ට් හින්කන්ද මහතා මේ මං සොරායා මට පොඩි වැරදීමකින් වෙන ස්ක්‍රීන් එකක හිටියේ ඒකයි ඕකලන්ම පළවෙනි ටිකක් ලොස්ට් උනේ. Okay, ඔබතුමා කියලා තිබුණා ඔබතුමා කැමති දෙයක් තමයි නීතිය හා සාමය ආරක්ෂා කිරීමට. මං හිතනවා විනිවිදභාවයත් ඒකට ඇතුළත් කරාම අපිට සමෘද්ධිමත් සමාජයක් ගොඩනගන්න පුළුවන් කියලා. හැබැයි අද අපිට පේනවා මේ නීතිය බලපාන්නේ එක් එක් කොටස් වලට වෙන වෙන විදිහට. දේශපාලනයන්ට, දේශපාලන පක්ෂපාතී අයට, මේ පොහොසත් අයට එක එක විදිහට මේ නීතිය අද ලංකාවේ බලපානවා කියලා මම හිතනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔය කොවිඩ් වසංගතේ කාලේ මිස්ටර් තොණ්ඩමන්ගේ අවමංගල්‍යයට අපි දැක්කා දවස් ගණන් මිනිස්සු මුඛ ආවරණ නැතුව මේ සෝෂල් ඩිස්ටන්සින් නැතුව එකතු වුණා දවස් ගානකට. ඒතර මේ ඊයේ පෙරේදා අපිට මේ අහන්න ලැබුණා මිස්ටර් මේ මොකක්ද එයාගේ නම මට අම්මාන් එයා කියලා තිබුණා එයා ඇත්තට පාපොච්චෝරණයක් කරේ. එයා කිව්වා එයා රණවිරුවෝ 2000ක් මැරුවා කියලා. ඒක පාපොච්චෝරණයක්. ඒ වගේ අයට නිදහසේ සැරිසරන්න දීලා තවත් සුළු ජාතින්ට අහිංසක පොඩි අයට පොඩි සුළු දෙයට හිරේ දානවා. ඉතින් කෝ අපේ රටේ නීතිය සාමය ඒක දැන් තියෙනවද? ඒක හීනයක්ද? මයික් එක ඔන් කරගන්න රොබර්ට්. මම ඇහෙනවද? ඇහෙනවා. හරි.
සොරායා නීතියේ ආධිපත්‍ය කියලා කියන්නේ ඇත්තටම නීතියේ ආධිපත්‍ය බිඳ වැටිච්ච සමාජයක් ඉතාමත් ඛේදනීය තැනකට තමයි ගමන් කරන්නේ. සමාජයක් සංවර්ධනය වෙලා කියලා කියන්නේ සමාජයක් දියුණුයි කියලා කියන්නේ සමාජයක සුරක්ෂිත භාවය කියලා කියන්නේ නීතියේ ආධිපත්‍ය. නීතියේ ආධිපත්‍යයට ගරු නොකරන සමාජයක් මොන ආකාරයකින් සංවර්ධනය වුණා කියලා කිව්වත් ආර්ථික සංවර්ධනයේ තිබුණා වුණත් අපිට බැලුමට තිබුණත් නීතිය ආධිපත්‍ය බිඳ වැටිලා නම් අපිට එතන ජනතාවට සුරක්ෂිත භාවයක් නැහැ. උදාහරණයක් වශයෙන් මම සරලව කියන්නම් අද අපි හැම කෙනෙක්ම භුක්ති විඳින්නේ. පුරවැසියෙක් විදිහට නීතිඥයෙක් විදිහට මමත් පුරවැසියෙක් විදිහට ඔබත් අපි හැම කෙනෙක්ම අපි හැම පුරවැසියෝ යම් තැනකට ගියාම අපිට යම් කෙනෙක් ගරු කරනවා නම් ගරු කරන්නේ. ආයතනයකට ගියා හෝ වේවා අපි වැඩක් කරගන්න ගියා හෝ අපි භුක්ති විඳින්නේ මානවයෙක් විදිහට අපි භුක්ති විඳින්නේ මේ නීතියේ ආධිපත්‍ය රාජ්‍ය කරනවා නම් පමණයි අපිට යම් එහෙම නොවුනොත් මිනිස්සු අපි පාරේ අපි මරලා දාලා. ඒතර අපි නීති ආධිපත්‍ය පළවෙනියම රටක තිබිය යුතු පළවෙනිම දේ තමයි නීති ආධිපත්‍ය. මේ නීති ආධිපත්‍ය කියලා කියන්නේ නීතිය සැමට සමාන විය යුතුයි. ඒක නීතිය සැමට සමාන විය යුතුයි කියලා කියන්නේ පොතට නෙමෙයි. අපිට නීති නැතුව නෙමෙයි. මෙතන තියෙන ප්‍රශ්නේ තමයි නීති ක්‍රියාත්මක වීමේදී තිබෙනා වූ ගැටලු. සොරා කිව්වා වගේ පහුගිය කාලේ කොවිඩ් ආසන්නතම උදාහරණ අපිට ගොඩාක් තියෙන අපි ඈතට යන්න ඕනේ නැහැ. කොවිඩ් වසංගතයේ කාලේ සිදුවෙච්ච අපි කෙනෙකුගේ මරණයට අපහාස කරනවා නෙමෙයි. නමුත් අපිට නීතියක් තිබුණා හැමෝටම. අපිට මතකයි අර පොඩි කුඩා දරුවෙක් මිය ගිහින් ඒ තාත්තා ඇත්තටම ඔහු කැමැත්තෙන්ම ඔහු ඊටම ගරු කරනවා ඔහු කැමැත්තෙන්ම ඔහු ඊටම සංවේදී කිව්වා මං දරුවගේ මේ මිනිහ බලන්නවත් මං සහභාගී වුණේ නැහැ කියලා. ඇයි ඒ රටේ නීතියක් තියෙනවා ඔහු ගරු කරනවා. ඇත්තටම අද නමුත් ඒ තොන්නමන් මහතාගේ මරණය මලගෙදර ඒක ඒ බොඩි එක අරගෙන රට වටේම ගියා. ඉතින් කොහෙද එතකොට අපිට පේනවා නේද නීතිය ක්‍රියාත්මක වෙන්නේ දෙන්නෙකුට දෙවිදියකට. සල්ලි තියෙන කෙනාට බලය තියෙන කෙනාට එක විදියකට නැති කෙනාට තව විදියකට. ඒ විතරක් නෙවෙයි පහුගිය කාලේ මේ විශාල මේ අවුරුදු ගණනාවක් පුරාම සිදුවෙන වංචා රටේ මුදල් බලය තියන අය විසින් හොරා කරනවා. මංකොල්ල කරනවා ප්‍රසිද්ධිය බැංකු කඩනවා. නමුත් මේවට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට මේ නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම නිසා තමයි ඒකට හේතුව. මේ සියල්ල දේශපාලනීකරණය වෙලා. නීතිය කියලා කියන්නේ සියල්ලටම ඉහළින් තිබිය යුතු දෙයක්. උදාහරණයක් කියන්නම් මම සරායා එහෙම පැහැදිලි ප්‍රශ්නේ පැහැදිලි දැන්. ඔබතුමා දෙන විසඳුම මොකද්ද? ඔබතුමාත් නීතිඥවරයෙක්. එතකොට ඔබතුමාලාටත් මේකේ වගකීමක් තියෙනවා. අනික් එක්කෙනා පැහැර හරිනවා කියලා අපි හැමෝම කීකේ ඉන්න නෙමෙයි තියෙන්නේ. මොකද්ද එතකොට කරන්න ඕනේ? නීතිය ආධිපත්‍ය රකින්න පුද්ගලිකව හුදකලා බෑ මේ තුෂ්. අත්‍තරම පුද්ගලිකව මම කොච්චර කැමති වුණත් නීතිය ආධිපත්‍ය සැමට සමානව ක්‍රියාත්මක කරන්න ඒක ඔබටවත් මටවත් පුරවැසියෙක් විදිහට යම් කාර්යයක් තියෙනවා අපිට කරන්න. නමුත් ඒක රාජ්‍ය යාන්ත්‍රණය විසින් තමයි ඒ දේ ඉෂ්ට කළේ. නමුත් රාජ්‍ය යාන්ත්‍රණය කරන්නේ නැත්තම් තමයි අපිට අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා මෙන්න අගෝස්තු 5. නීතිය ආධිපත්‍ය මෙතෙක් කල් බිඳපු අය කවුද? නීතිය මේ තැනට වැටුනේ ඇයි? එක්කෙනෙකුට එක විදිහක් තව කෙනෙකුට තව විදිහක් මේ නීතිය ක්‍රියාත්මක කරන්නේ උනේ ඇයි කියන එක තීරණය අරගෙන හරි යහපත් පාලකයෝ පාර්ලිමේන්තුවට යවන්න මේ නීති හදන්නේ පාර්ලිමේන්තුවේ. ඒතර මේ පරිපාලන මේ එතකොට නියම නීති ගරුක පුද්ගලයන් විනය ගරුක පුද්ගලයන් නීති ගරුක පුද්ගලයන් පාර්ලිමේන්තුවට යවුවොත් එතකොට අධිකරණයේ ස්වාධීනත්වය සහ අධිකරණ නීති ආධිපත්‍ය රැකේ. එහෙම නැතුව අපිට මේ හීනයක ඔව් රොබර්ට් එතකොට ජාතික ජන බලවේගයේ ප්‍රඥාප්තිය තියෙනවද ඔය නීති ආධිපත්‍ය රකින්න? පැහැදිලිවම ජාතික ජන බලවේගයේ විෂයන් 10ක් අර අපි පහුගිය ජනාධිපතිවරණයේදී අපි ඉදිරිපත් කළ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිවම විෂයන් 10ක් කෙරෙහි ජාතික ජන බලවේගයේ විසින් හදන ලද එතකොට එම පක්ෂයේ කෙනෙක් ඔබ වගේ කෙනෙක් ඒක කැඩුවොත් බිඳුවොත් මොකක්ද ඔබට දෙන දඬුවම? දැන් එතන තමයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. හුඟක් අයගේ ප්‍රඥාවන් තියෙනවා. හැබැයි ඒක කැඩුවාම මොකද්ද වෙන්නේ කියලා ජනතාව දන්නේ නැහැ. ජනතාව ඔහේ බලාගෙන ඉන්නවා. පැහැදිලිවම නීතිය රකින්න ආයතන ස්වාධීන කළ යුතුයි, ස්වාධීන විය යුතුයි. ස්වාධීන විය යුතුයි
සහ ස්වාධීන කළ යුතුයි. එතකොට එතෙන්ට ගියාට පස්සේ ඔහු දේශපාලනඥයෙක්ද, ඔහු නීතිඥයෙක්ද, ඔහු වෛද්‍යවරයෙක්ද, ඔහු එහෙම නැත්නම් වෙනත් තරාතිරමකද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒ නීතිය ක්‍රියාත්මක කරන අයට ස්වාධීනත්වය ලබා දුන්නාම නීතිය කාටත් එක්ක ක්‍රියාත්මක. අද වෙලා තියෙන්නේ මේ සියල්ල දේශපාලනීකරණය වීම නිසා සමහර විට නිලධාරීනුත් අසරණයි. අපි දකිනවා ඒක. නිලධාරීනුත් අසරණයි. රොබර්ට් මට ඔබට ප්‍රශ්නයක් යොමු කරන්න ඕනේ. ඒත් එක ඔබ මේ දැන් ටිකකට ඉස්සෙල්ලා කිව්වා තනිවම කරන්න බෑ. පුරවැසියෙක් විදිහට හරි නිලධාරියෙක් විදිහට හරි කට්ටිය එකතු වෙන්න ඕනේ කියලා. දැන් ඔබ ඔය චෝදනාවම ගෙනාවොත් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ අපිට ඉන්නේ මෙච්චරයි. අපිට 225ක් එක වැඩ කරන්න යනකොට අපි මේ ඔක්කොමලගේ සහයෝගය ගන්න කොහොමද? ඒ නිසා අපිට කරගන්න බැරි වුණා කිව්වොත් පුරවැසියන් විදිහට අපි සෑහෙන අසරණ තත්වයකට පත් වෙනවා. ඒකට ඔබ කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? ඒක ඇත්ත වශයෙන්ම මනු අපිට ඇත්ත වශයෙන්ම පවතින ආණ්ඩුව තමයි මේකේ වැඩිපුර දායකත්වයක් දැරිය යුත්තේ. නමුත් අපේ කාර්යභාරය පසුගිය කාලේ පුරාම නීතිය පිළිබඳව සිදුවෙච්ච වංචා දූෂණ සහ මේ ඩිස්ක්‍රිමිනේෂන් ඒ විවිධ පුද්ගලයන් විවිධ ලෙස සැලකීම් සම්බන්ධයෙන් අපි දිගටම සටන් කරලා ඒ සම්බන්ධයෙන් ජනතාවට අයිතිවාසිකම් දිනා දීලා තියෙන ඕන තරම්. එතකොට ඒ ජනතාව දැනගන්න ඒක ජනතාව ඒ නිදහස වඩා මුක්ති විඳීම සඳහා පැහැදිලිවම ඒ නියෝජනය වැඩි කළ යුතුයි. ඒක ඒ නියෝජනය වැඩි කරන්නේ නැතුව අපිට නියෝජනය වැඩි කිරීමේ අනුපාතයට තමයි මේ නීතිය සුරක්ෂිත කිරීමේ නීති ආධිපත්‍ය සුරක්ෂිත කිරීමේ දායකත්වය අපිට ලබා දිය හැක්කේ. පැහැදිලිවම ඒක ජනතා ඒ නිසා මම මෙහෙම ඇහුවොත් රොබර්ට් කරුණාකරලා මම මෙහෙම ඇහුවොත් අපි දේශපාලඥයෙක්ම වෙන්නේ නැතුව ඔබගේ වෘත්තියත් එක්කම ඔබට තවත් සුදුසුකමක් තියෙනවා දේශපාලනඥයෙක් වෙන්න නීතිය ගැන අවබෝධයක් තියෙන නිසා. අපි මෙහෙම කිව්වොත් දැන් අපි ඊයේ කතා කළා මේ රජයේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියේ කාර්යභාරය මොකක්ද කියන්නේ ඇත්තටම. හරිද? ඒගොල්ලන් මේ යුත්තේ ලෙඩුන් වෙනුවෙන් කතා කරන එක මිසක් දේශපාලන වෙනුවෙන් හෝ තමන්ගේ දරුවන් ඉස්කෝලේ දාගන්න එක නෙමෙයි කියන එක. අන්න ඒ මතෙන් අපි හිටියොත් දැන් ඔබතුමාලාගේ තියෙනවා බාර් ඇසෝසියේෂන් එකක්. ඔබතුමාලාගේ නීතිඥ සංගමයක් තියෙනවා. නමුත් මෙහෙම ඔබතුමාලාට චෝදනාවක් දැන් එල්ල වෙනවා මහ ජනතාවගෙන් ඔබතුමාලාත් නිහඬයි. මේ බාර් ඇසෝසියේෂන් එකත් නිහඬයි. ඕකේ ඉන්න නීතිඥවරුත් මේ අසාධාරණයට නීතිය කඩනවට කිසිම වෙලාවක කතා කරන්නේ නැtei කියන චෝදනාවක් එනවා. එතකොට අපිට පුරවැසියන් හැටියට අපිට තනියෙන් කරන්න බෑනේ කොහොමද ඔබතුමා එක පැහැදිලිව කිව්වනේ. එතකොට පුරවැසියන් හැටියට යම්කිසි සංගම් තියෙනවා, ස්වාධීන සංගම් තියෙනවා, ඒ වගේම මේ වෘත්තීය වේදීන්ගේ සංගම් තියෙනවා. ඊට එහා තමයි අපේ තියෙන්නේ පාලකයන්. එතකොට සහ රාජ්‍ය යාන්ත්‍රණය. එතකොට අපිට යම්කිසි මේ පුෂ් එකක් තල්ලුවක් දෙන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ ඔබතුමන්ලාගේ ওই සංවිධාන හරහා හෝ. ඇයි ඔබතුමන්ලා නිහඬ? සංගමයක් කියලා කියන්නේ තුෂ්‍යත් වශයෙන්ම ලංකාව පුරා විදිච්ච නීතිඥවරුන්ගේ සඳුන්ලත් සංගමයක් තියෙන්නේ මේ නීති සංගම් වල නීතිඥවරු දරන්නේ විවිධ මත. දැන් සංගමයක් විදියට ගත්තාම අපේ මේ සම්බන්ධයෙන් නායක වීම මදි කියලා මමත් විශ්වාස කරනවා පැහැදිලිවම. නමුත් ඒ සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම ඉන්නවා නීතිඥවරු මේ සම්බන්ධයෙන් කතා කරන මේ සම්බන්ධයෙන් හඬ නගන නීතිඥවරු නැතුව නෙමෙයි. ඒ හඬ නැගීම ඇත්ත වශයෙන්ම පළදරපු අවස්ථාවක් තියෙනවා. නමුත් අපි කියන්නේ මේ මීටත් වඩා ඒ සංගම් වල දායකත්වය මීට වඩා පැහැදිලිවම ලැබිය යුතුයි කියන එක මමත් විශ්වාස කරනවා. මොකද අපි එතනින් නවත්තමු. ඒ සංගම් වල දායකත්වය මීට වඩා වැඩියෙන් ලැබිය යුතුයි කියන තැනට අපි එනවා. හරි මම ලහිරුට යනවා. ලහිරු අපි ඉස්සෙල්ලා කතා කර හිටපු ප්‍රශ්න ඉවර කරමු ඉක්මනින්. මම ඇහුවේ මේ නිදහස් අධ්‍යාපනය සම්බන්ධව සහ ඒක පෞද්ගලිකරණය කරන එකයි ඒක විකුණන එකයි. දැන් මතයක් තියෙනවා ඔයගලන් හුඟක් විට මේ විරුද්ධතාවය එන්නේ ඔයගලන්ගේ විරෝධය එන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් එනවා නම් කියන එක සහ වෙන අරගලත් එක්ක ඔයගලන්ට ඉගෙන මේ මිනිස්සු කියන ඒවා හොඳයි ලහිරු. ඔයගලන්ට ඉගෙන ගන්න විභාගවල වලට මේ කාල මදි වෙනකොට ඔයගලන් ස්ට්‍රයික් කරනවා. එහෙම නැත්නම් ඔයගලන් අවුරුදු ගාණක් ස්ට්‍රයික් කරන්නේ පෞද්ගලික මේ වෛද්‍ය විද්‍යාලයකට එරෙහිව. නමුත් පුංචි කාලේ ඉඳන් මේ අර දැන් මිස්ටර් රොබර්ට් කිව්වා වගේ පුංචි කාලේ ඉඳන් ටියුෂන් පවා යනවා. එතකොට ඒක විකුණන එකක් නෙමෙයි. දැන් අපිට ඇහෙන්නේ නැහැ ඕගොල්ලන්ගෙන් හඬක් කියනවා
මේ පාසල ඇතුළත තියෙන අධ්‍යාපනය තහවුරු කරන්න අපිට ටියුෂන් යන්න බැරි වෙන්නේ කියලා. අන්න එතනින් පටන් ගන්න හඩක් අපිට ඇහෙන්නේ නැහනේ. ඔව් මෙහෙමයි. එකක් තමයි මම අර මුලින් කලින් අවස්ථාවේදී මම සමාවිල් වෙනවා මේකට පාදා වුණාට මේ අන්තර්ජාල සම්බන්ධතාවය විදි වැටීම නිසා. මම කියමින් ආවේ දෙතෙන්දිත් ඒ කියන්නේ දැන් නිදහස් අධ්‍යාපනය කියලා අපි කියන්නේ ඒකට සල්ලි තියනවද නැද්ද කියන එක කෙනෙකුගේ සලකන්න බෑ අධ්‍යාපනය ලබා ගන්න යන. සල්ලි විතරක් නෙවෙයි. ආගම මොකද්ද, ජාතිය මොකද්ද, ස්ත්‍රී පුරුෂද, රට මොකද්ද මේ කිසි එකක් නොසලකා කෙනෙකුගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීම කළ යුතුයි. දැන් මේක කරන්න පුළුවන් ද පෞද්ගලික අංශයට. පෞද්ගලික අංශයේ මේවා ආරම්භ කිරීමේ ප්‍රධානම හේතුව ලංකාවේ අදටත් කිසිදු උසස් අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීමට නීතියෙන් අවසරයක් නැහැ. ආරම්භ කරන්නේ සමාගම් පනත යටතේ සමාගම් විදියට. ඒතර මේවා වෙළඳ ව්‍යාපාරික ස්ථාන. දැන් මේ වගේ අරමුණ මොකද්ද? මේ වගේ අරමුණ අපි කියන මේ පාසල ඇතුලේ කෙනෙක්ගේ පෞරුෂය හදන එක, දැනුම දෙන එක, අත්දැකීම් බෙදා හදා ගන්න එක, මනුෂ්‍යත්වය ඉගෙන ගන්න එක, සමාජයට ආදරය කරන්න ඉගෙන ගන්න එක මේ කිසි එකක් නෙවෙයි. මොවුන්ගේ බලාපොරොත්තුව වෙන්නේ තමන් ගාවට එන්නේ කවුද? ඒ කෙනාට තමන් නියම කරන මුදල ගෙවිය හැකිද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ මුදල් ගෙවීමට මුදල් ගෙවලා ලාභ හොයන ආයතනයේ පවතින්න නම් මෙතන සමාජ අවශ්‍යතාවයේ සලකලා අධ්‍යාපනය දෙන රජයේ මගින් මිනිස්සුන්ගේ බදු මුදලින් පවත්වාගෙන යන නොමිලේ අධ්‍යාපනය දෙන ආයතන පද්ධතිය අඩපණ වෙන්න ඕනේ. ඒ නිසා තමයි මම කිව්වේ 1977 ඉඳලා මේ දක්වා ගත්තට පස්සේ අධ්‍යාපනයේට රජයේ වෙන් කරන මුදල අඩු වෙලා තියෙන්නේ ක්‍රමක්‍රමයෙන්. දැන් වෙන් වෙන්නේ දලදේශ නිෂ්පාදනයෙන් 1.9ක් විතර. සමා වෙන්න ලහිරු. ඔබ ඔයා කියන්නේ ප්‍රශ්න දෙකක්. ඔයා කියන්නේ මේ පෞද්ගලික ආයතන පවත්වාගෙන යන පෞද්ගලික සල්ලි වලින් ඒක රජයේ සල්ලි වලින් යන්නේ නැහැ. නමුත් ඒක නියාමනය වෙන්න ඕනේ. ඒක මම පිළිගන්නවා. ඒ පෞද්ගලික ආයතන හරියාකාරව නියාමනයක් විය යුතුයි. ඒවා සාධාරණ ලෙස පැවැත්විය යුතුයි. දැන් මේ පාරම්පරික විදිහට අවුරුදු ගානක් තිස්සේ තියෙන ලෝ කොලෙජ් එක පවා මේ පෞද්ගලිකයි. ඒකට කවුරුත් කතා කරන්නේ නැහැ. දැන් ළඟදී ඉඳලා තියෙන කොත්තලාවල ඩිෆෙන්ස් ඇකඩමි එකේ හැම දෙයක්ම පෞද්ගලිකයි. ඒකට කවුරුත් කතා කරන්නේ නැහැ. නමුත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් එනවා නම් ඔක්කොමලා පාරේ අවුරුද්දක් යනකම් ලිප්ටන් එක වටේ. එහෙම නෙමෙයි. දැන් මේ අධ්‍යාපනයට දෙන සල්ලි අඩු වෙන්නේ නැහැ පෞද්ගලික ආයතන ආවයි කියලා. ඒක වෙන කතාවක්. ඒක කවදාවත් ඒක වෙන්නේ නැහැ. මම හිතන්නේ ඔයගොල්ලන් එක පටලවනවා හැමතිස්සෙම මිනිස්සුන්ව නොමග යවනවා. දැන් මමත් එහෙම නොමග ගිය කෙනෙක්. දැන් මම මේ දේශපාලන කතාවලට සම්බන්ධ වෙන හින්දා තමයි දැන් පොඩ මොලේ ටිකක් කල්පනා කරගෙන එන්නේ. මම හිතන්නේ ඒක වැරදි. එහෙම කියන්නේ මම හිතන්නේ නැහැ එහෙම නොමග යවිය යුතුයි කියලා මිනිස්සුන්ව. නෑ මම කියන එක පිළිගන්න එපා. මේ මෙතන මේක බලන මේක අහගෙන ඉන්න සියලු දෙනාට පුළුවන් ලංකාවේ මහ බැංකුව වාර්තාව ගන්න. මේ මහ බැංකුව වාර්තාව හදන්නේ මේ ඉන්න බලධාරීන් මහ බැංකුවේ ඉන්න බලධාරීන් මේ විශේෂඥයන් එකතු වෙච්ච වාර්තාවක් තියෙනවා. දැන් මේ වාර්තාවේ කරුණු ගැන ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒ වාර්තාවේ පවා අධ්‍යාපනයේ අවුරුද්දෙන් අවුරුද්ද වෙන් වෙච්ච දලදේශ නිෂ්පාදනයෙන් වෙන් වෙච්ච මුදලක් තියෙනවා. ඒතර මේ මුදල අරගෙන බලන්න, මේ වාර්තාව අරගෙන බලන්න, ඒකේ බොහොම නිශ්චිතව තියෙනවා. අවුරුද්දෙන් අවුරුද්ද මේ මුදල අඩු වෙලා තියෙනවා. අනිවාර්යයෙන්. අධ්‍යාපනයේ තව මුදල් මම එකඟයි. අධ්‍යාපනයට තව මුදල් යවිය යුතුයි, අධ්‍යාපනය දියුණු කර යුතුයි කියන එක මම එකඟයි. නමුත් ඔබ කියන තර්කය මේ පෞද්ගලික ආයතන නිසා මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ බිඳ වැටෙනවා, අධ්‍යාපනයේ නිදහස් අධ්‍යාපනයට උදාහරණයක් කියන්න. මම උදාහරණයක් කියන්නම් ඔබට. සයිටම් ආයතනයේ පවතින කාලවකවානුවේදී රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සායනික පුහුණුව ලැබීම සඳහා අනුරාධපුර රෝහලේ පහසුකම් තිබුණේ නැහැ. ආණ්ඩුව කිව්වේ ඒකට සල්ලි නැහැ කියලා. සයිටම් අරගලේ යන කාලවකවානුවේදී සබරගමු විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් එන්න නියමිතව තිබුණා. ඒ වෛද්‍ය පීඨය ප්‍රමාද කරේ රත්නපුර රෝහල ශික්ෂණ රෝහලක් දක්වා සංවර්ධනය වෙලා නැහැ කියලා. හැබැයි ඒ ආණ්ඩුවම රුපියල් මිලියන 800ක මුදලක් සයිටම් ආයතනයේ වෙනුවෙන් වෙන් කරන්න තීරණය කරනවා. ණය මුදලක් විදිහට ලංකා රාජ්‍ය බැංකුවක මුදලක් සයිටම් ආයතනය වෙනුවෙන් වෙන් කරන ආණ්ඩුවට බැරි වෙනවා රජයේ වෛද්‍ය පීඨ දෙකක සායනික පුහුණුව සඳහා රෝහල් ඉදි කරන්න මුදල් වෙන් කරන්න. එතකොට ඒක වෙන්නේ බොහොම නිශ්චිතවම. හරි. මම පොඩ්ඩක් ඔකට බාධා කරනවා ලහිරු. මම හිතන්නේ ওই ප්‍රශ්නේ මෙඩිකල් කවුන්සිල් එකකිනුත් ගිහිල්ලා ඒගොල්ලන්ට මේ පිළිතුරක් ලැබිලා ඕක ශ්‍රේෂ්ඨාධිකරණයටත් ගිහිල්ලා පිළිතුරක් ලැබුණා. පස්සේ අර රොබර්ට් කියනවා වාගේ නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. ආපස්සට ඒ දුන්න නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. ඊට පස්සේ තව තර්ක ගෙනල්ලා ප්‍රශ්නේ මේ උග්‍ර කරගත්තා. නමුත් අපි ඒ සයිටම් එකට යන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක
ඒකේ මේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන්නයින් පස්සේ නීතියක් ඒක පණ ගන්නවන්න බැරි මේ කොන්ද පණ නැති ආණ්ඩුවක් හිටියේ. ඒ නිසා පාරට බැස්ස ගමන් ඒ නීතිය අහකට ගියා. එහෙමනම් ඔය නීතිය ආධිපත්‍ය සැර මෙව වුණේ නැහැ. මේ ළමයින්ගේ සද්දින්ද තමයි ඒක ක්‍රියාත්මක වුණේ නැත්තේ. ඒක ඒකට ඒ ළමයිට අසාධාරණයි. ඒ නිසා අපිට මේක වටේ යන්න පුළුවන්. නමුත් මම ඇහැව්වේ මිනිසුන් අහන එකයි. ඒ නිසා පැහැදිලි පිළිතුරක් දෙන්න පුළුවන් නම් මහජනතාවගේ බදු මුදලෙන් ඕගොල්ලන් යන්නේ මේ ඒක පාස් කරන්න නම් ඕගොල්ලන් තව ළමෙක්ට එන්න තියෙන chance එකක් නැති වෙනවා. ඒක කරුණා කරලා හිතට අරගෙන කරන්න පුළුවන් නම් මම හිතන්නේ මිනිස්සු බොහොම පැහැදිලි වෙයි. ඒක තමයි ඔබලා දෙන්න ඕනේ පණිවිඩය කියලායි අපි හිතන්නේ වැඩිහිටියන් හැටියට. අරගල කරන එක හරි කරන්න. නමුත් ඒක ඕගොල්ලන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන ලැබිච්ච ඒ වාසිය කඩාකප්පල් කරගෙන කරන එක හරි නැtei කියන එක තමයි බහුතරයක් මහ ජනතාව හිතන්නේ. ඔව් මෙහෙමයි. එකක් තමයි අපි මට පොඩි අවස්ථාවක් තියෙනවා පැහැදිලි කිරීමක් කරන්න. ඔව්. ඒ කියන්නේ අපි විරුද්ධ වෛද්‍ය අධ්‍යාපනයේ විකිණීමට පමණක් නෙවෙයි. අපි හිතනවා එතන නීති අධ්‍යාපනය දැන් අර මේ මෙතුමේ මතක් කරපු නීති කියන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කියන්නේ මුදල් අය කිරීමේ පදනම මත පවත්වාගෙන යන ආයතන. අපි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට විරුද්ධව සටන් පාට ගත්තෙත් ඕක ආරම්භක මොහොතේම ඒකට මුදල් අය කිරීම පටන් ගත් වෙලාවෙම තමයි. ඊට පස්සේ නීති අධ්‍යාපනය විතරක් නෙවෙයි, කළමනාකරණ අධ්‍යාපනය, ඉංජිනේරු අධ්‍යාපනය, කලා උපාධි, සෞන්දර්ය විශ්වවිද්‍යාල උපාධි මේ සියල්ල විකිණීමට අදාළ පොදුවේ. දැන් අපේ ප්‍රධාන අරගලයේ තියෙන්නේ අධ්‍යාපනයේ විකිණීමට අපි පොදුවේ විරුද්ධයි. දැන් මම අර කියපු නීතිමය භාවය. ඒ කියන්නේ ආණ්ඩුවට ඕන දැන් අධ්‍යාපනයේ විකිණීමට සුජාත භාවයක් ගන්න. ඒකට තමයි අර සයිටම් දැන් මේ වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ කතා වෙන්නේ මේ සයිටම් කතාවත් එක්කනේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ නිසා ඉදිරියේදී අනිවාර්යයෙන්ම අපේ අරගලය මේ සයිටම් වගේ ඒ වෛද්‍ය උපාධි විතරක් නෙවෙයි. අපි සයිටම් එකෙත් වෛද්‍ය උපාධි විතරක් නෙවෙයි විරුද්ධුනේ. ඒ වෙලාවෙත් අපිට තිබුණා. අපි කියනවා NSBM ආයතන. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය. NIBM. ඊට පස්සේ අපි කියන්නේ මෙන්න මේකයි. ටියුෂන් අවශ්‍ය නැති. ඒ කියන්නේ දැන් ටියුෂන් එක සම්පූර්ණ මාෆියාවක් වෙලා තියෙන්නේ. ටියුෂන් අවශ්‍ය නැති අධ්‍යාපනයක් හදන්න. ඉතින් ඒක හදන්න ආණ්ඩුවට ප්‍රතිපත්තියක් ඕන අධ්‍යාපනය විකුණන්නේ නැහැ කියලා. ඒ ප්‍රතිපත්තිය ස්ථාපිත නොවන තාක්කල් අධ්‍යාපනය විකුණන එක ඕන කෙනෙකුට. මට ටකරම් අඩුවක් ගහලා බෝඩ් එකක් ගහපු ගමන් මේ විෂය උගන්වන්න එන්න කියලා මට අධ්‍යාපනය විකුණන්න අවස්ථාවක් අන්න එතනින් අපි පටන් ගමු. ටියුෂන් මාෆියාට එරෙහි වෙමු. අන්න එතනින් පටන් ගමු. මනු. හොඳ අදහසක්. ඔබ මීට ටික වෙලාවකට කලින් කිව්වා විශ්වවිද්‍යාලයක හෝ ඕනෑම අධ්‍යාපන ආයතනයක ප්‍රධාන අරමුණ වෙන්නේ ශිෂ්‍යයාගේ විෂය ශාස්ත්‍රයට අමතරව හොඳ පෞරුෂයක් ගොඩනගන එක, හොඳ විනයක් ගොඩනගන එක, හොඳ මනුස්සකමක් ගොඩනගන එක කියලා. දැන් මේ ප්‍රතිගාමී මෙහෙම ඉස්සරහට යන ඔබ වගේ කණ්ඩායම් වලට තියෙන ලොකුම චෝදනාව තමයි ඔබ එක පැත්තකින් කියනවා පෞද්ගලිකකරණය කරාම තියෙන එකේ අවාසිය. නමුත් දෙමව්පියෝ ශිෂ්‍යයෝ දකින්න වැඩි පිරිසක් දකින්න වාසිය තමයි දැන් කොතලාවල විශ්වවිද්‍යාලයේ අද වෙනකොට කී බැචස් කීයක් එළියට දාලා තියෙනවද? විද්වතුන් කී දෙනෙක් අද වෙනකොට රටට සේවය කරනවද කියන කාරණා. නමුත් දිගින් දිගටම අපි මේ විදිහට අරගල කරලා ඒ වගේම අනිත් චෝදනාව තමයි ඔබ ඔවුන්ගේ අධ්‍යාපනයට තියෙන අයිතිය අයින් කරගන්නවා කියන. ඔබ අධ්‍යාපනයේ තියෙන අයිතිය ගැන කතා කරනවා. ඉතින් කෙලින් උත්තරයක් දෙන්න ඔබ අතින් මේ පැහැර හැරීම් දෙන්නේ නැද්ද? ඔබේ මේ අපේ දේශීය විශ්වවිද්‍යාලය මම දේශීය විශ්වවිද්‍යාලය ඉගෙන ගත්ත ශිෂ්‍යාවක් ඔබ අපේ අධ්‍යාපන අයිතිය අයින් කරගන්නේ නැද්ද මේ අරගලය හරහා? අනිත් විශ්වවිද්‍යාල වලින් කට්ටිය මේ බැචස් එළියට එනවා, උන්ට රැකියාවල් තියෙනවා, උන් හිතා ඉහළ තලයක ඉන්න. නමුත් අපි අපේ ඩිග්‍රී එක ඉවර කරගන්න බැරුව අපි සෑහෙන පසුතැවෙනවා. ඉතින් මේ පසුතැවෙන්නේ අපේ දුප්පත්ම අම්මලා තාත්තලාගේ දරුවෝ. ඉතින් ඒකට ඔබ වගකීමක් ගන්නවද සහ ඔබේ මොකද්ද ප්‍රතිචාරය? පැහැදිලිවම ඇයි අපි පාරට බහින්නේ? දැන් අපි පාරට බහින්නේ නැහැ කිසිම ප්‍රශ්නයකදී. අපි පාරට බහින්නේ කියන්නේ අධ්‍යාපනයේ විකිණීම කියන එක ඇතුලේ තියෙනවා අපේ අධ්‍යාපන අයිතියත් අහිමි වෙලා තියෙනවා. විශ්වවිද්‍යාල ඇතුලේ නේවාසිකාගාර ප්‍රශ්න ගත්තොත්, පහසුකම් ගත්තොත් එහෙම, විද්‍යාගාර පහසුකම් ගත්තොත් එහෙම, පරිගණක පහසුකම් ගත්තොත් එහෙම, දේශන ශාලා ගත්තොත් එහෙම මේ වගේ බරපතල විදිහේ අර්බුදයක් තියෙනවා. ඒකට අදාළව අපි ප්‍රතිපාදන වෙන් කරන්න කියලා බරපතල විදිහේ අරගලයක් විශ්වවිද්‍යාල ඇතුලේ. ඒ කියන්නේ අපි කියන්නේ මෙහෙමනේ. මේ විකුණන්න එපා කියන ගමන් අපි අනිත් පැත්තට කියන අධ්‍යාපනයට අඩුමතරම 100%ක්වත් වෙන් කරන්න කියලා. ඒ 100% වෙන් කරාම තමයි අර පහසුකම් ලබා ගැනීම සඳහා. හරි. අධ්‍යාපනයට වැඩි මුදල් එකතු කිරීමත්, ටියුෂන් මාෆියාව නතර කිරීමත් අපි එකඟයි ඒකට. අපි එතනින් නතර කරමු මේ ප්‍රශ්නේ. පොඩි අවස්ථාවක් දෙන්න ටොෂ් ලහිරුගෙන් ප්‍රශ්නයක් අහන්නේ.
සාමාන්‍යයෙන් කියනවා ලහිරු නිරපේක්ෂ බලය නියත වශයෙන්ම දූෂිත වේ. ඒ කියන්නේ absolute power corrupts කියලා. අද අපි දන්නවා සමහර බෞද්ධ පූජකවරුන්ගේ සහාය ඇතුව පවුලක් තුල තමයි අපේ රටේ බලය තියෙන්නේ. ඉතින් අපිට අවශ්‍යයි ශක්තිමත් විපක්ෂයක්. පොඩි පොඩි පක්ෂ ගොඩක් සමූහයක් තියෙනවා. ඒගොල්ලන් එකතු වෙ යුතුයි කියලා මම අදහස් කරනවා. ඉතින් ඔබගේ පක්ෂයට ළඟදීම JVP නායකත්වයෙන් ආරාධනයක් ආවා එකතු වෙන්න කියලා. ඔබ හිතනවාද එවැනි එකතු වීමක් අවශ්‍යයි? එවැනි ඒ වගේ ආරාධනය පිළිගෙන ඔබතුමාන්ලා එකතු වෙනවද? ඔව් මෙහෙමයි. අපි ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වීම සිද්ධ වෙන්නේ ප්‍රතිපත්තිමේ කාරණා ගණනාවක් එක්ක තමයි පක්ෂයක් ලෙස පක්ෂයකින් එළියට ඇවිල්ලා අලුත් පක්ෂයක් නිර්මාණය කරන්නේ. නමුත් ඔය කියන එකතු වීම, ඒ කියන්නේ ඔය කියන එකතු වීම තියෙන්නේ පක්ෂ දෙක නැවත එකතු වීම කියන එකේදී අර ප්‍රතිපත්තිමේ වෙනස්කම් තිබෙනවා නම් පක්ෂ දෙක නැවත එකතු වීමේදී එකතු වීමක් වෙන්නේ නැහැ. නමුත් දැන් ඇවිල්ලා තියෙන අර මේ කිව්වා වගේ දැන් පහුගිය කාලේ බරපතල විදිහේ මර්ධනයක්. ඒ කියන්නේ මේ මර්ධනයම අපි 2005 ඉඳලා 2010 වෙනකනුත් 2015 වෙනකනුත් අත්විඳින්මින් තිබුණු මර්ධනයට නැවත මුහුණ දෙන්න වෙනවා. එතකොට අපි දැනටත් පහුගිය 9 වෙනිදා තිබුණු පක්ෂයේ සංවිධානය කරපු උද්ඝෝෂණයට පහර දීමට විරුද්ධව බහුජන සංවිධාන සීල් සංවිධාන ඒකාබද්ධ වෙලා උද්ඝෝෂණ ව්‍යාපාරයක් නැවත ගත්ත එකට විරෝධය පළ කරන්නේ. ඒකට මේ ක්‍රියාමාර්ගයට ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති සම්බන්ධ වුණා. ඒ නිසා අපි ඉදිරියේදී එවැනි ප්‍රජාතන්ත්‍රවාදයේ දිනා ගැනීම සඳහා වෙච්ච මේකට මැදිහත් වෙන ප්‍රගතිශීලීන් එක්ක එතකොට ඒක ජනතා විමුක්ති පෙරමුණත් ඉන්න පුළුවන්. තව වෙනත් ප්‍රගතිශීලී කණ්ඩායම් ගණනාවක් එකතු වෙච්ච ගමනක් යන්න අපිට කිසිම බාධාවක් නැහැ. නමුත් මේ පක්ෂ දෙක වෙන්වීම වෙලා තියෙන ප්‍රතිපත්තිමේ කාරණා එක ඒවා විසඳෙන්නේ නැතුව පක්ෂ දෙකක් එකතු වෙන්නේ නැහැ. නමුත් මේ ක්‍රියාමාර්ගවලදී එහෙම එකතු වීමක් තියෙයි. තුති ලහිරු. මනු මම හිතන්නේ මනුගේ chance එක ප්‍රශ්න අහන්න රොබර්ට් ගෙන්. ඇහෙන්නේ මනු. Okay. දිගින් දිගටම එනවාද? ඇහෙනවා. thank you. right. දිගින් දිගටම මේ ජනතාවගෙන් මතුවන කුතුහලයක් සහ චෝදනාවකට වඩා සැකයක්. අපි දිගින් දිගටම මැතිවරණ ඉතිහාසය දිහා බැලුවාම වමට හම්බ වෙන වමේ පක්ෂවලට ලබා ගන්න පුළුවන් වෙන්නේ හැම මැතිවරණයකදී වගේම ඉතාම සුළු ඡන්ද ප්‍රමාණයක්. 2015 අපි මහා මැතිවරණය ගත්තත් අගෝස්තු මාසයේ පැවැත්වුණේ අපි දක්නවා වමට තියෙන වමට බර වෙනවා අඩුයි වගේ ගතියක් දැනෙනවා. නමුත් ඔබතුමාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බැලුවාම ඒ කියවන කාරණා ගැන ජනතාව පුදුම විදිහට ආකර්ෂණය වෙනවා. පුදුම විදිහට ඔබතුමාලගේ රැස්වීම් වලට සෙනගෙනවා. නමුත් කොච්චර ආවත් උන් අහගෙන ඉන්නවා කියන දේ අනුමත කරනවා. එක එක කණ්ඩායම් වලදී මේවා කතා කරනවා. මෙතුමා මෙහෙම එකක් කිව්වා. මෙන්න මේක තමයි ඇත්ත. මෙන්න මෙතනනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මේ වගේ ඊටාම ජාතිය පිළිබඳ හැඟීමෙන් කතා කරාට අවසානයේදී ඡන්ද හම්බ වෙන්නේ නැහැ. ඔබතුමා හිතන විදිහට මොකද්ද මේකට ප්‍රධානම හේතුව? ඇත්තටම මනු මේකත් අපිටත් තිබෙන බරපතල ගැටලුවක් නේ. මිනිස්සු ඇත්තටම පිළිගන්නවා මේ අපි කතා කරන දේ හරි කියලා. නමුත් හරි දෙයට අවසානයේ තීරණයක් ගැනීමේදී එතනදී මිනිස්සු ගන්න වැරදි තීරණ. මේක පැහැදිලිවම අපිටත් මේ වෙනකොට පැහැදිලි ඇයි මේ தත්ත්වයට හේතුව කියන එක පැහැදිලි උත්තර නැහැ. නමුත් මම විශ්වාස කරනවා අපි අපිට පැහැදිලිවම තියෙනවා මාධ්‍යයේ දැන් අපි ওই කතාව කියන්නේ මේ අපි බොහෝ වෙලාවට මේ රටම ගත්තාම රට 2 කෝටි 20 ලක්ෂයකට අධික ජනගහනයක් ඉන්න රටේ මේ කියන ඇත්ත යන්නේ කීයෙන් කී දෙනාද අපි මේ බස්රාහිර පළාතේ මේ ආශ්‍රිතව පහසුකම් තියෙන තැන්වල ඉඳගෙන අපි කතා කරාට මේ කියන ඇත්ත මේ කියන කතා කරන දේ ගමට යන්න අපිට ඇත්තටම මාධ්‍යයක් මේ මාධ්‍ය සියල්ල අද ඔබ දන්නවා මේ වෙනකොට රූපවාහිනී සංවාදයකට මේ ප්‍රගතිශීලී කණ්ඩායම් නොගෙනෙන තත්ත්වයට අදපත් වෙලා. ඒ තරමට මේ මාධ්‍ය දුප්පත් වෙලා. පැහැදිලිවම දිගින් දිගටම යන්නේ මේ බොරුව මතවාදයේ තමයි රජ කරවන්න මාධ්‍ය පවා අද සෑහෙන උත්සාහයකට මොකද ඔවුන්ට පැවැත්ම තියෙන්නේ මේ බොරුව මත. මන්ද අද වෙනකොට හැම කෙනෙක්ම පුරුදු වෙලා තියෙනවා වැරදි විදිහට සල්ලි හම්බ කරනවා. ඒ නිසා වැරදි විදිහට සල්ලි හම්බ කරපු අයට ධනස්කන්ධ එනවා. මේ ධනස්කන්ධය ඊට පස්සේ ඡන්දයක් ආපුවම වියදම් කරනවා.
අපි වගේ කණ්ඩායම් වලට එහෙම සල්ලි වියදම් කරන්න වියදම් කරලා බොහෝ වෙලාවට වැඩකුත් නෑ. මොකද ප්‍රතිලාභයක් නෑ. අපි හැම කෙනෙකුටම සලකන්නේ එක විදිහට. අපේ බලයක්. ඉතින් මේ කාරණා බොහොමයක් අපි හිතනවා විශේෂයෙන්ම මම විශ්වාස කරන දේ තමයි අපි අපේ රටේ ඇත්ත කතා කරන මිනිස්සුන් ඇත්ත සමාජගත කරන්න තියෙන මාධ්‍ය. ඔබතුමාලට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ අපි වගේ නවකයන්ට විශේෂයෙන් අවස්ථාවක් දීම කියන්නේ ඒ සම්බන්ධයෙන් මම ප්‍රශ්නයකුත් මතු කරන්න බලාපොරොත්තු වෙන අවසානයේදී මේ වගේ මාධ්‍ය බිහිවිය යුතුයි. අපිට ඇත්ත වශයෙන්ම අද රූපවාහිනී මාධ්‍ය කියපුවම රූපවාහිනී මාධ්‍යයෙන් මේ ප්‍රගතිශීලී අපි විතරක් නෙමෙයි. මේ රටේ ඕන තරම් ඉන්න ප්‍රගතිශීලී කණ්ඩායම්. මම කියන්නේ අපි ඉන්නේ එකම කණ්ඩායම කියලා. ඕන තරම් ප්‍රගතිශීලී ඇත්ත කතා කරන හුදකලා පුද්ගලයන් ඉන්නවා. කණ්ඩායම් ඉන්නවා. සත්‍ය වෙනුවෙන් හඬ නගන නමුත් මේවා එකක්වත් ටීවී වල යනවද? රූපවාහිනී වල හරි පැහැදිලි. මම ඔබතුමාට පොඩි බාධාවක් කරනවා. දිගින් දිගටම අපි මේ චෝදනාව එල්ල කරනවා. රජයේ මාධ්‍ය නැත්තම් යම් කිසි ව්‍යාපාරිකයන්ට හිමි මාධ්‍ය මගින් අපිට ආවරණයක් දෙන්නේ නැහැ. පුද්ගලික මාධ්‍ය හරි. ඒතර මේ විදිහේ දිගින් දිගටම අපි චෝදනා කරලා අවසානයේදී ඕනම දේශපාලන පක්ෂයක අභිලාෂය වෙන්නේ බලයටපත් වීම. හරි. එතකොට ඒක සිද්ධ වෙන්නේ නැත්නම් මොකද්ද ඔබ අපේ ජනතාවට දෙන බලාපොරොත්තුව? දැන් මේ මැතිවරණයේදීත් අපිට මේ ප්‍රශ්නය වුණා. අනේ අපිත් එක්ක ඉන්නේ. ඊළඟ මැතිවරණයේදීත් අනේ අපිට උදව් කරන්න හිටියේ නැහැ. දැන් දිගින් දිගටම අපි ජනතාවට මේක අර excuses explanation දීලා හරියන්නේ නැහැනේ. අපිටත් යම් කිසි ක්‍රමෝපායක් තියෙනවනේ ඉස්සරහට ගිහලා අපි ජයග්‍රහණය කරන්න ඕනේ. අපිට වෙනසක් කරන්න ඕන නෑ. ඔව්. ඒක අපි පටන් අරගෙන ඉතින් දැන් ඒක පියවර එක රැයින් මම කියවා වගේ කිසි දෙයක් එක රැයින් සමාජ සමාජ ජාලා මාධ්‍ය මගින් ඔබ වගේ මේ වැඩසටහන් මගින් බිම්මට්ට මේ වැඩසටහන් මගින් මුද්‍රිත මාධ්‍ය මගින් සහ අපිට ඇත්තටම අපිට තියෙන ඡන්ද ප්‍රතිශතය වගේම තමයි අපිට තියෙන පහසුකම් වැඩි. ඒක අපි පිළිගන්න ඕන. අපිට තියෙන පහසුකම් මත තමයි අපි සමාජගත වෙන්නේ. ඒ නිසා මේක පියවරෙන් පියවර මේ වෙනකොට යහපත් ප්‍රවණතාවයක් අපි දකිනවා. පැහැදිලිවම මේ ඉදිරි මැතිවරණයේදී අපිට පැහැදිලිවම පේන අපිට ඇවිල්ලා කතා කරන ජනතාව පැහැදිලිවම මේ පහුගිය ටිකේ මට ඇවිල්ලා මම කතා කරනත් කලින් මට දුරකථනයෙන් කතා කරලා මට ඇවිල්ලා කතා කරා අපිට මේ දෙකම ක්‍රම එපා වෙලා තියෙන අපි මේ වගේ අලුත් මුහුණු වලට අපි සහාය දෙනවා කියන ඒ ප්‍රවණතාවය දැන් හැදිලා තියෙනවා ප්‍රගතිශීලී කණ්ඩායමකට මිනිස්සුන්ටත් ඕන වෙනසක්. ඒ වෙනස සමාජගත කිරීමේ වගකීම අපි හැමෝටම තියෙනවා. ඒක අපි වගේ කණ්ඩායමකට පමණක් නෙමෙයි මේක මේ හරි පැත්ත මේ ප්‍රගතිශීලී අදහස් මේ රටට නියම පාලන ක්‍රමයක් පත් කර ගැනීමේ කාර්යභාරයේ හැම කෙනෙකුටම සාමූහික වගකීමක් තිබෙනවා. ඒ සාමූහික පැහැදිලි රොබර්ට් පැහැදිලි. ඒ විෂමතාවය වැඩි දියුණු කරන්න නම් මේ පුරවැසියාව බලාත්මක කිරීම ඒ කියන්නේ අවබෝධාත්මක විදිහට බලාත්මක කිරීමක් තමයි ඔය යෝජනා කරන්නේ. දුෂ්කර කාර්යයක් නමුත් ඒ ඉටු වෙමින් පවතිනවා. මම හිතන්නේ අපිට ඔයගලන්ගේ පණිවිඩය ලැබිලා නැහැයි කියලායි කියන්නේ ලැබෙනවා අඩුයි ලැබෙන ක්‍රමවේදයක් ඔයගලන් දැන් සකස් කරගෙන තියෙනවා ඔයගලන් ඊට වඩා බලාපොරොත්තු වෙනවා කියලායි කියන්නේ එහෙම නේද උදාහරණයක් මට කියන්න මට පොඩි අවස්ථාවක් දෙන්න ඒකට හේතුව දැන් අද වෙනකොට ආණ්ඩුවට සියලු පුද්ගලික සහ රජයේ මාධ්‍ය තියෙනවානේ මේ මාධ්‍ය වලින් සියල්ල ප්‍රචාරය වෙන්නේ මේ වෙනකොට ආණ්ඩුවේ වාසියට මේ වගේ සුළු කණ්ඩායම් වලට අද කිසිම ඉඩක් නැහැ ඊට අමතරව අපි ඇයි පෙළඹෙන්නේ මම කැමති නැහැ පුද්ගලිකව මගේ පෝස්ට් එකක් ටාප් එක ඇලවෙනවා. ඒකට මම පුද්ගලික වේදායින කැමති නැහැ. එතකොට මට චූටි අවස්ථාවේදී ඒ වගේ මාධ්‍ය ඇයි මිනිස්සු භාවිතා කරන්න පෙළෙන්නේ? අපි එනම් මෙහෙම යෝජනාවක් කළොත් ඔහොම ඉන්න. ප්‍රශ්න ගැන කතා කරලා හරියන්නේ නැහැ හැමතිස්සෙම. අපි මෙහෙම යෝජනාවක් කළොත් අපි හිතමු දැන් වෙන රටවල් වල කැම්පේන් ෆන්ඩ් මේකක් තියෙනවා මේ ඇක්ට් එකක්. එතකොට ඒගොල්ලන්ට තියෙනවා යම්කිසි ප්‍රමාණයකට පමණයි ඒගොල්ලන්ට ඒ කැම්පේන් ෆන්ඩ්ස් මෙව කරන්න පුළුවන්. ඒ ෆන්ඩ්ස් එන්නේ කොහෙන්ද? කොහෙටද ගියේ? කවුද පාවිච්චි කරේ කියන එකේ මේ ට්‍රාන්ස්පරන්සි විනිවිදභාවය කියන එක කරන්න ඕනේ. එතකොට ඔබතුමන්ලා අපි යෝජනාවක් කරොත් පුරවැසියන් හැටියට පක්ෂයෙන් හරහා ඉන්න දෙතුන් දෙනා හෝ ඊට වැඩි අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවට ගියාම ඔන්න ඕක පුළුවන් නම් සභාගත කරලා ඒ කැම්පේන් ඇක්ට් එක ෆන්ඩිං ඇක්ට් එකක් දැම්මොත් ඔය කියන ප්‍රශ්නය ඔයගලන්ට මම හිතන්නේ ඔය පොඩි පක්ෂවලට හැම එකකටම පිළියමක් වේවි. ඒකට ඒගොල්ලන් දන්නවා මෙච්චරයි අපිට සල්ලි වියදම් කරන්න පුළුවන් ඊට වඩා වියදම් කරන්න බෑ කොච්චර ලොකු වුණත් පක්ෂය කියන එක. මම හිතන්නේ ඒක තමයි ඒ සම්බන්ධයෙන් තුස් මම මේ ඊයේ පෙරේදා ඊයේත් ඔය සම්බන්ධයෙන් කතා කරා මේ සම්බන්ධයෙන් අපිට ගත යුතු නීතිමය ක්‍රියාභාරය මොකක්ද කියලා. මේ වෙන පවතින නීතිය තුළ පැහැදිලිවම මේ වෙන විට නිකුත් කරලා තියෙන මැතිවරණ සම්බන්ධයෙන් ගැසට් එකේ
ආචාර ධර්ම පද්ධතියේ 2 3 සහ 4 තියෙන වගන්ති බුදුවිය කියවොත් පේනවා ඒකේ මේ හැම පක්ෂයකටම සමාන අයිතිවාසිකම් දිය යුතුයි කියලා. නමුත් ඒක සිද්ධ වෙන්නේ. ඒ සම්බන්ධයෙන් නීතිමය මූලික අයිතිවාසිකම් නඩුවක් මාර්ගයෙන් පවා කටයුතු කිරීමට තිබෙන ඉඩකඩ මොනවද කියලා සොයලා බලමින් තමයි මේ දවස්වල අපි ඉන්නේ. මොකද ඒක අපේ නෙමෙයි හැම කෙනෙකුටම අපේක්ෂකෙක් කියොත් අලුත් අපේක්ෂකෙක් මේ මැතිවරණයට උදාහරණයක් විදිහට මම කියන්නම්. මේ මැතිවරණයට ඉදිරිපත් වෙන සියලු අපේක්ෂකයන් සමාන ලෙස සැලකිය යුතුයි. හරි අපි මෙහෙම කරමු. මෙහෙම මේ පොසිටිව් නෝට් එකකින් එන ඉවර කරමු. එහෙනම් රොබර්ට් බාර ගන්නවාද ඒ වගකීම පාර්ලිමේන්තුවේ ඇතුළතදී කැම්පේන් මැනේජ්මන්ට් ඇක්ට් එකක් යෝජනා කරලා ඒක සභාගත කරලා ඒ අනුව වැඩ කරන්න කාටත් ඒ සම්බන්ධයෙන් දැනටත් මගේ අවධානය යොමු වෙලා තිබෙන නීතියක් විදිහට ඒ සම්බන්ධයෙන් ගත යුතු දැනට පවතින නීති සහ ඒ සම්බන්ධයෙන් ඉස්සරහට ඒ වගේ සංශෝධන ගේන්නේ කොහොමද ඒවා සංශෝධන යෝජනා කරන්නේ කොහොමද කියන එක අපේ නියෝජනයක් තුළ පැහැදිලිව මේ සම්බන්ධයෙන් ජනතාවට සාතිකයක් දෙනවා බොහොම ස්තුතියි මනු අනික් ප්‍රශ්න අහන්න ළඟින් අපි දැන් පැයක් ඉවරයි අපිට තව පැය භාගයයි තියෙන නිසා අපි ඉක්මනින් කරමු විනාඩි 3ක් විතර අරගෙන පුළුවන් නම් මේ ප්‍රශ්නට උත්තර දෙන්න රහිඩු මම හිතන්නේ අපේ සංවාදය හරිම මේ සාර්ථක වුණා ඒ නිසා මේ සෑහෙන වෙලාවදී අපිට දැනුන්නේ නැහැ ඉක්මනට යමු යහුරු ප්‍රශ්නෙට දැන් නිරන්තරයෙන්ම අපේ වේදිකාව හරහා මතුවන කාරණයක් තමයි දූෂණය මැඩලීම සහ ඒ පිළිබඳව විශේෂයෙන්ම වත්කම් බැරකම් පිළිබඳ විනිවිදභාවයෙන් කටයුතු කිරීම. එතකොට 1975 සහ 88 සංශෝධනය වෙච්චි වත්කම් හා බැරකම් පිළිබඳ නීති සංග්‍රහය දක්වනවා සෑම මන්ත්‍රීවරයෙකුටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම වරෙක්ම ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශයට පත් කළ යුතුයි කියලා. ඒක ඔවුන්ගේ පමණක් නෙවෙයි මන්ත්‍රීවරයාගේ හෝ ස්වාමි පුරුෂයාගේ හෝ භාර්යාවගේ සහ සෑම ළමයෙකුගේ මේ ප්‍රකාශයට පත් කරනවා. ඒ වගේම අපි දන්නවා ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මගින් හෙව්වා ක්‍රියාවලියක් ඒ හරහා මේ වත්කම් බැරකම් ප්‍රකාශ විනිවිදභාවයකින් යුතුව ජනතාවට ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රවේශයකට පත් වුණා. නමුත් මේකට කිසිම හොඳ ප්‍රතිචාරයක් පාර්ලිමේන්තුවෙන් දැක්වුවේ නැහැ. മന്ത്രിවරුන් 10ක් පමණයි අපි නම් තියෙනවා മന്ത്രിවරුන් 10ක් පමණයි මූලිකවම මේ සඳහා සම්බන්ධ වුණේ. මුලින්ම 5ක් එකතු වුණා 6ක් 7ක්. මේක පක්ෂ අනුව නෙවෙයි පුද්ගලිකව ගත්ත තීරණයක්. මට ඔබගෙන් අහන්න තියෙන ප්‍රශ්න තමයි ඔබ පක්ෂය ඔබ හැමතිස්සම කතා කරන්නේ සාධාරණය ගැන. එතකොට ඔබේ පක්ෂයේ සියලු දෙනා ගිය පාර්ලිමේන්තුවේ ඔබේ පක්ෂයේ කිසිම නියෝජනයක් වුණේ නැහැ මම හිතන විදිහට. මම නිවැරදිද? ඒ වුණාට අපි ගත්තොත් ඔය වමේ පක්ෂ සහ විපක්ෂය ගත්තොත් එහෙම මේ ඊටාම සුදුසරයයි මේකට සහභාගී වුණේ. එතකොට ඔබට පුළුවන් ද සහතිකයක් වෙන්න ඔබේ පක්ෂයේ සියලු දෙනා පාර්ලිමේන්තුවට තේරීපත් වුණොත් හැම කෙනාම තමන්ගේ වත්කම් බැරකම් ජනතාවට ප්‍රකාශයට පත් කරන විදිහට විනිවිදභාවයකින් යුතුව කටයුතු කරනවා කියලා. ඉතා සරල විදිහට ඔබට උත්තර දෙන්න පුළුවන් ඕද නැද්ද කියලා උත්තර දෙන්නත් පුළුවන්. ඒ සඳහා මොන හරි මතයක් තියෙනවද කියනවා නම් ඒ කාරණෙත් පැහැදිලි කරන්න පුළුවන් කෙටි වෙලාවක. මට අවසාන ටික පැහැදිලි වුණේ නැහැ. අවසාන ටිකේ මම කිව්වේ ඔබගේ පක්ෂයේ දැන් මේවර මහමැතිවරණයට ඔබ ඉදිරිපත් වෙනවානේ. හරි. එතකොට ඔබගේ පක්ෂයෙන් අහරහා ඉදිරිපත් වෙලා තේරීපත් වුණොත් മന്ത്രിවරු සංඛ්‍යාවක් ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමතරව විනිවිදභාවයකින් යුතුව ජනතාවට ඉදිරිපත් කිරීමට ඔබ එකඟද? ඒ සඳහා ඔබට යම්කිසි ක්‍රියාපිළිවෙලක් තියනවාද පක්ෂයක් තුළ? ඔව් බොහොම පැහැදිලි මේ කිසිම ඒ සම්බන්ධ කාර්ය සම්බන්ධයෙන් කිසි විවාදයක් නැහැ. සහ මේ අපි පක්ෂයක් විදිහට පිළිගන්න කාරණේ තමයි ජනතා නියෝජිතින් දැන් ඉන්න ජනතා නියෝජිතින් ඉන්නේ මේ ජනතාවගේ ඡන්ද බලයෙන් පත් වෙලා ඔවුන් විශේෂ වරප්‍රසාද ලාභී. ඒකට අපි විශ්වාස කරන අපි හිතන එක තමයි අපි අපේ වැඩපිළිවෙලේ තියෙන එක තමයි නියෝජිතයන්ට විශේෂ වරප්‍රසාද හම්බෙන්නේ. උදාහරණයක් කියන්නම් අපේ වැඩපිළිවෙලේ තියෙන්නේ ජනතා නියෝජිතයින්ගේ වැටුප පුහුණු කම්කරුවෙක්ගේ වැටුපට වැඩි වෙන්න බෑ. නමුත් ඔබ අරගෙන බලුවොත් දැන් පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේම තියෙනවා දැන් ඉන්න ජනතා නියෝජිතයන්ට දුරකථන බිල් කාර්යාල පවත්වාගෙන යන අදාළ ඒ නඩත්තු ගෙවීම ඉන්ධන සහන ආධාර. ඒ කියන්නේ මේ වැටුපට අමතරව විශාල දීමනා ප්‍රමාණයක් මේ වෙද්දි ගෙවනවා. එතකොට අපි
PayPal එකදී අපි සමාවෙන්න ලහිරු තමයි සමාවෙන්න මම බාධා කරනවා පොඩ්ඩක් මනු ඒ ගැන නෙමෙයි කිව්වේ මනු ඇහුවේ තම තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ කරනවාද කියලා ජනතාවට ඔව් පැහැදිලිව ඒ ගැන විවාදයක් නැහැ නෑ ඒ ගැන විවාදයක් නැහැ අපි අපේ වත්කම් බැරකම් ප්‍රකාශ මේ වෙද්දි දැන් මහමැතිවරණයට ඉදිරිපත් වෙද්දී සාමාන්‍යයෙන් මැතිවරණ කාර්යාලයට වත්කම් බැරකම් ප්‍රකාශ දෙන්න ඕන ඒවා ජනතාවට මම පොඩි බාධාවක් අපිට විවාදයක් නැහැ හරි ඒ කියන්නේ ජනතාවට ඉදිරිපත් කරන්න ඕන වෙලාවක ලහිරු වීරසේකර ප්‍රගතිකාමී පෙරමුණෙන් කදවුරෙන් පාර්ලිමේන්තුවට පත් වුණොත් ඔබ පළවෙනියා වෙනවද මගේ මේකයි වත්කම් මේකයි බැරකම් මගේ මම බැඳලා නම් භාර්යාවගේ මේකයි දරුවන් ඔහු කියලා උත්තරයක් දුන්නා බොහොම පැහැදිලි බොහොම ස්තුතියි එහෙනම් මම අහන්නම් ඊළඟ ප්‍රශ්නය රොබර්ට්ගෙන් රොබර්ට් විනාඩි 3ක් ලැබෙනවා පාර්ලිමේන්තු නියෝජිතයෙකුගේ කාර්යභාරය පුළුවන් නම් ඔබ පැහැදිලි කරලා දෙන්නකෝ ඔබ දන්න විදිහට සහ පුරවැසියන්ට පැහැදිලි කිරීමක් වොලියුම් දාගන්න වොලියුම් ස්පීකර් එක ඔෆ් කරන්න මාව ඇහෙනවද ඔව් හරි කියන්න අද වෙනකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැසිරෙන දිහා බලපුවම නම් සාමාන්‍ය සමාජයේ පුද්ගලයෙකුට අපේ දරුවෙකුට මන්ත්‍රීවරයෙකුගේ කාර්යභාරය මොකද්ද කියලා හොයාගන්න බෑ. නමුත් මන්ත්‍රීවරයෙකුගේ කාර්යභාරය පාර්ලිමේන්තුව කියලා කියන්නේ පනත් ප්‍රතිපත්ති සම්පාදනය කරන තැන. එතකොට රටට ගැළපෙන රටක් ඉදිරියට යන රටට යහපත් වූ පනත් සම්මත කරන හදන සහ ප්‍රතිපත්ති සම්පාදනය කරන තැනක් තමයි පාර්ලිමේන්තුව කියලා කියන්නේ. එතකොට මේ කාර්යභාරය ඉතාමත්ම මනමින් සිදු විය යුතුයි. ඒක ජනතාවට වග කියන ආයතනයක් පාර්ලිමේන්තුව කියලා කියන්නේ. රටේ තියෙන උත්තරීතර ආයතනයක්. එතකොට පාර්ලිමේන්තු නියෝජිතයෙක්ගේ කාර්යභාරය පැහැදිලිවම රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් රටේ ඉදිරි වර්ෂය වෙනුවෙන් අයවැය වර්ෂයෙන් තම බාරගත්ත වසර 5ක හෝ යම් කාල සීමාවක් වෙනුවෙන් රටේ ඉදිරි ගමන වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ පනත් සම්පාදනය කිරීම. නමුත් මේ කාර්යය අද පාර්ලිමේන්තුවෙන් නිසියාකාර විස්තර වෙන්නේ නැහැ. ජනතාවට මේක වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවට ඍජු ප්‍රජාතන්ත්‍රවාදයට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක කරන මේ මුළු ජනතාවටම යන්න බැරි නිසා පාර්ලිමේන්තුවට නියෝජිතව පත් කළා තමයි එතෙන්ට යවන්නේ. මේ නියෝජිතයන්ට වගකීමක් තියෙනවා රටේ ජනතාව වෙනුවෙන් රටේ ජනතාව නියෝජනය කරමින් යන. උදාහරණයක් විදිහට බලන්න අද පාර්ලිමේන්තුවේ විපක්ෂයේ മന്ത്രിවරයෙක් ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙක්ගෙන් යම් ප්‍රශ්නයක් අහපුවම උත්තර දෙන්නේ ගිය ආණ්ඩුවෙත් ඔයාලත් ඕක තමයි කරේ මේක නෙවෙයි මම ඕකට උත්තර දෙන්න බැඳිලා නැහැ. ඒ වගේ පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙක් മന്ത്രിවරයෙක් කියලා කියන්නේ ජනතාව නියෝජනය කරලා එතෙන්ට යන කෙනෙක්. ඔහු උත්තර දෙන්නේ යම් മന്ത്രിවරයෙක් ප්‍රශ්නයක් අහුවොත් ඔහු පෙරලා උත්තර දෙන්නේ ඒ മന്ത്രിවරයාට නෙමෙයි. ඔහු පිළිතුරු දෙන්නේ රටේ ජනතාවට කියලා හිතා ගන්නවා. අද මන්ත්‍රී ප්‍රශ්නේ යොමු වෙන කෙනා හිතාගෙන ඉන්නේ මම උත්තර දෙන්නේ මගේ ප්‍රශ්නේ අහපු කෙනාට කියලා. මගේ ප්‍රශ්නේ අහපු කෙනාට නෙමෙයි ඔහු උත්තර දෙන්නේ. ඔහු උත්තර දෙන්නේ සමස්ත රටේ ජනතාවට පුරවැසියන්ට. ඔහු ඒක ඔළුවේ තියාගෙන තමයි තමුන්ගේ විෂය බාර අමාත්‍යවරයා පිළිතුරු දී පාර්ලිමේන්තුවේ. මොකද ඔවුන් ඇවිල්ලා ඉන්නේ ජනතාවට යහපත් වෙන ප්‍රතිපත්ති සම්පාදනය කරන්න පනත් සම්පාදනය. ඒ සම්බන්ධයෙන් තමයි යම් മന്ത്രിවරයෙක් ප්‍රශ්නයක් අහන්නේ. ඒ ප්‍රශ්නේ පිළිතුරු දිය යුතුයි. පැහැදිලි. ඔබතුමාට මේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා කියලා පැහැදිලි. දැන් මෙහෙම දෙයක් වෙනවනේ රොබර්ට් පාර්ලිමේන්තුවේ ඇතුළතදී ඡන්දයක් වෙලාවේදී ඡන්දය සල්ලියකට විකුණනවා. ඕක ඇතුළේ. ඔව්. හරි. දැන් එතකොට ওই පනත් කිසිම දෙයක් පන ගන්නවන්න බැරි තත්යකට ඇවිල්ලා තියෙනවා. දැනට ඔය ගැන කතා කරන්න කැපී පෙනෙන දෙන්නෙක් ඉන්නවා රංජන් රාමනායක සහ තව එක්කෙනෙක් දෙන්නෙක් වෙන්න ඇති. ඒත් අපි නම් අහලා නැහැ. හරි. දැන් ඔබතුමාලාගේ පක්ෂය ඇතුළත වුණත් ඔබතුමාලාත් එහෙම නම් ගම් කියලා කතා කරලා එහෙම කරලා නැහැ. ඔබතුමාලාගේ පක්ෂය පවා අපි අවස්ථාවලදී පොඩ්ඩක් කලකිරලා තියෙනවා. අත උසන්නවත් අත පහත් කරන්නවත් විරෝධය පළ කරන්නවත් ඡන්දයක් වෙලාවකදී ගියේ නැති අවස්ථා ඕනතරම් තියෙනවා. ඒකෝර අපව අමාරුවේ දැම්මා. අපි හිතනවා ඕගොල්ලන් ගිහිල්ලා ඒකට විරුද්ධ වෙයි කියලා. ඕගොල්ලන් ඒ වුණාට ආවෙවත් නැහැ ඇතුළට. දැන් ඒ වගේ අවස්ථාවකදී ඔබ දකිනවා නම් මේ වගේ දෙයක් වෙනවා දූෂණයක් ඇතුළත වෙනවා කියලා ඡන්දයක් වෙන ඔබතුමා නැගිටලා කියන්න බලාපොරොත්තු වෙනවද? අහවලා මෙන්න මේ වැඩේ කළා අහවලා මෙන්න මේ වැඩේ කළා කියලා. ඒකට අපි කියනවා whistle blowing කියලා. මිනිසුන්ට හඳුන්වා දෙන්න කවුද දූෂිතයා කියලා. ඔබතුමා ඒ කාර්යභාරය ඉටු කරන්න කැමතිද?
පැහැදිලිවම ඒකට පිළිතුර ඔව්. නමුත් මම පොඩි නිවැරදි කිරීමක් කළ යුතුයි. අපේ පක්ෂයේ කිව්වොත් අපි මේ ජාතික ජනබලවේගය කියන පක්ෂය ඇති වෙන්නේ පක්ෂ දේශපාලන පක්ෂයක් වගේ ජනතා විමුක්ති පෙරමුණක් තවත් මම නියෝජනය කරන්නේ ජාතික විද්වත් සංවිධානය. ඒ වගේ සංවිධාන ගණනාවක් එකතු වෙලා තමයි ජාතික විද්වත් සංවිධානයේ විදිහට අපි පෙනී ඉන්නේ. එහිදී මේ වෙන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ අපේ කණ්ඩායමෙන් ජනතා විමුක්ති පෙරමුණ. ඒතකොට ජනතා විමුක්ති පෙරමුණ හැම අවස්ථාවකදීම පාර්ලිමේන්තුවේ නම් කියලා පැහැදිලිවම පහුගිය කාලේ හිටපු රජයේ ජනාධිපතිගේ ඉඳලා ප්‍රබල ඇමතිවරුන්ගේ පවා නම් කියලා පැහැදිලිවම කතා කරලා බොහෝ වෙලාවට අනික් අය කතා කරේ ජනාධිපතිතුමා එහෙම නම් මේ තරතුරේ. නමුත් නම කියලා මේ පුද්ගලයා මේ දූෂිත පුද්ගලයෙක් කියන එක පැහැදිලිවම ඔවුන් ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් අපි ඕනතරම් අපිට පාර්ලිමේන්තුවේ සජීවීව පහුගිය කාලේ ජනතාවට බලන්න පුළුවන්කම තිබුණා. දැන් පැහැදිලිවම ජනතාව වෙනුවෙන් පැහැදිලිවම පුද්ගලයන්ගේ නම් කියලා විරුද්ධ වෙච්ච පක්ෂයක් හිටියනම් ඒ අපේ ජාතික ජනබලවේගයේ පාර්ශව දේශපාලන පාර්ශවකාරය වෙච්ච ජනතා විමුක්ති පෙරමුණ. ඒ නිසා තමයි අපි ඔවුන් එක්ක මෙතනින් අපි ඔවුන්ගේ එකතු වෙලා මේ ගමන යන්න සූදානම් වෙන්නේ. ඉදිරියේදී ඔබතුමිය අහපු ප්‍රශ්නෙට එහෙමම තමයි අනිවාර්යයෙන්ම පැහැදිලිව අපි එදත් හොරාට හොරා කියනවා දූෂිතයා කියන අපි ඒකට පැකිලෙන්නේ නැහැ කිසිම අවස්ථාවක. ඒ කාර්යය අපි අතීතේ අපේ සගයන් විසින් අපේ පක්ෂේ දේශපාලන පැහැදිලි. හොඳයි. ඔබතුමාලා එකට එකඟයි. හරි පැහැදිලි. මගේ ප්‍රශ්නේ ලහිරුට එහෙනම්. ලහිරු මම බෝලේ පාස් කරනවා ලහිරුට. මේ රොබර්ට් කිව්වා മന്ത്രിවරයෙක්ගේ කාර්යභාරය මොකක්ද කියලා නියෝජිතයෙක්ගේ. මම එහෙමනම් අහන ආණ්ඩු පක්ෂේ. එහෙමනම් මම අහනවා ඔබතුමා මේ ලහිරුගෙන් විරුද්ධ පක්ෂය වෙලා මොකද්ද කරන්න තියෙන කාර්යභාරය? දැන් ඔය නම් කීකේ ඉන්න එකද කරන්න ඕනේ නැත්නම් ඕගලන්ට ඕක විසඳ ගන්න ක්‍රමයක් තියනවද? හොරා කීකේ ඉන්නේ නැතුව ඕක විසඳන්නේ කොහොමද? ඔව් මෙහෙම එකක් තමයි මේ අපි දැන් මේ පවතින පාර්ලිමේන්තුව ඇතුලේ ඔය කතා කරපු ඒ කියන්නේ අපි හිතමු අර පාර්ලිමේන්තුවේ තියෙන පාර්ලිමේන්තු മന്ത്രിවරයෙකුගේ මොනවද මේ සම්මුතීන් ඒගොල්ලෝ ආරක්ෂා කරන්න ඕන සම්මුතීන් ඊට පස්සේ ජනතාවගේ නියෝජිතයෝ කියලා යන අය අපි හිතමුකෝ දැන් ගොවි ජනතාව නියෝජනය කරලා යන අය හාල්මෝල් හිමියන් ගැන තමයි කතා කරන්නේ. දීවර ඇමති දීවරයෝ ගැන කතා කරනවා අපි කවදාවත් අහලා නැහැ. ඒකෝට මේ පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ගෙන් ජනතාව නියෝජනය වෙන්නේ නැහැ. ඔය අපි කියපු සියලු දේ කරගන්න නම් අපි විශ්වාස කරන එක තමයි පාර්ලිමේන්තුවෙන් පිටත මහජන බලයක් ඕනේ. ජනතා නියෝජිතව පත් කරලා යවුවට පස්සේ මහජනතාවට තියෙන බලය මොකද්ද? ඒ ජනතා නියෝජිතව මේ සම්පූර්ණ පිස්සු නටද්දී මොකද්ද ජනතාවට තියෙන බලය? ජනතාවට උද්ඝෝෂණය කරන්න පුළුවන්. ජනතාවට සටන් කරන්න පුළුවන් දෙයක මර්ධනය කරන්නේ මේ පත් කරලා යවන ජනතා නියෝජිතවම තමයි. ඒ නිසා අපි හිතනවා පාර්ලිමේන්තුව ඇතුළේ අපි මැතිවරණ ඉදිරිපත් වෙන ප්‍රධාන පදනමත් ඒක පාර්ලිමේන්තුව කියන්නේ ජනතාවගේ ප්‍රශ්න, ඒ කියන්නේ සමාජයක් ඉස්සරහට යන්න දාලා ජනතාවගේ ප්‍රශ්න සාකච්ඡා වෙන්න ඕන තැන වෙන්න ඉපේ. නමුත් ඒකට තියෙන්න ඕන ජනතාවටත් බලයක් තියෙන්න ඕන ඒකට මැදිහත් වෙන්න. අද පාර්ලිමේන්තුවට කෙනෙක් පත් කරලා යවුවට පස්සේ ඒ අදාළ නීතිමය මගින් අදාළ නිල කාල සීමාව අවසන් වෙනතුරු ඒගොල්ලෝ නැවත කැඳවීමේ බලය ජනතාවට නැහැ. ඒ නිසා අපි හිතන ඔන්න ඔය කාරණා. ඒ කියන්නේ දැන් ව්‍යවස්ථාව තියෙනවා. ඒ ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට යම් කිසි කාලයක් දීලා තියෙනවා නිල කාලයක් දරන්න. ඒ නිල කාලේ ජනාධිපතිවරයා මොනවා කරත් ඒ ජනාධිපතිවරු පත් කරපු ජනතාවට නැවත අවස්ථාවක් නැහැ. ඔහු ආපහු කැඳවන්න. පාර්ලිමේන්තු മന്ത്രിවරුන්වත් එහෙම තමයි. ඒගොල්ලෝ ජනතාවගේ නියෝජිතයෝ කියලා ගිහිල්ලා ගොවියන්ගේ හාල් ටික තුට්ටු දෙකට අරගෙන හාල් මොල් හිමියෝ පෝසත් කරනවා. දීවරයෝ අර සහනාධාරයේ ඉල්ලදී මර්ධනය. පාර්ලිමේන්තු නියෝජිතයෙක් හැටියට හරි මිනිස් ප්‍රජාත් මේ පුරවැසියන් කරන එක හරි මොකද්ද ඔබතුමන්ලට කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ ඇතුළතදී ඔය කියන මේ විපක්ෂය හැටියට ඉඳගෙන ඔය කියන විෂමතාවන් මේ ඉවර කරගන්න ක්‍රමයක්. ඔව් පැහැදිලිම එක තමයි මෙතන ජනතාවගේ හඬ ජනතාවගේ ඇත්ත ප්‍රශ්නේ නියෝජනය කිරීම. ඕක තමයි අපි හිතනවා දැනට නොවෙන්නේ ඔන්න ඕක. ඔය පාර්ලිමේන්තුව ඇතුළේදී පහුගිය කාලේ සම්මත වෙච්ච නීති අනපනත් ගත්තොත් එහෙම ජනතාවට විරුද්ධ දේවල්. කියන්නේ ජනතාවගේ ප්‍රශ්නවලට උත්තරේ නෙවෙයි දුන්නේ වෙන ඒ කියන්නේ ඒගොල්ල ජනතාව උද්ඝෝෂණය කරන එකට ඒක මර්ධනය කරන්න තමයි නීති සම්පාදනය. ඒ නිසා අපි හිතනවා ඕන පාර්ලිමේන්තු ජනතාවගේ නියෝජිතයෝ කියලා යන ඕන පාර්ලිමේන්තු മന്ത്രിවරයෙක්ගේ කාර්යභාරය වෙන්න ඕන ඇත්ත මහ පොළොවේ මිනිස්සුන්ගේ ප්‍රශ්න නියෝජනය කරන එක. මට එතනදී මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම දැන් ඔබ ඇතුළු කණ්ඩායමට තවත්
එල්ලවෙන එක චෝදනාවක් තමයි ඔබ දිගටම උද්ඝෝෂණය තමයි ඔබේ ප්‍රධාන ක්‍රියාමාර්ගය වෙන්නේ යමකට විරුද්ධය දක්වීම කියලා. නමුත් ඊට වඩා ආදේශන තියෙනවා යම් කිසි දෙයකට විරුද්ධ වෙන්න සහ ඊට බලපෑමක් ඇති කරන්න. සාර්ථක. එතකොට ඔබ හිතන්නේ නැද්ද ඔබ ජනතාව උසිගන්නලා හරි දැන් මේ ජනතාව කියන ප්‍රශ්නේ ජනතාව උසිගන්නනවා ඊට පස්සේ ඔවුන් එතන උද්ඝෝෂණ කරනවා ඊළඟට ඔවුන් අත්අඩංගුවට ගන්නවා නමුත් ඒකෙන් ප්‍රශ්න විසඳෙනවද ලහිරු ඊට වඩා දැන් ඔබ එතනදී මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා දැන් ඔබ එතන අපිට මේ නැවතීමේ තිතක් නැතුව යන්නේ ප්‍රශ්නාර්ථයක් එක්ක ඉස්සරහට යන්නේ දැන් බැරි නම් පස්සේ අපිට සම්බන්ධ වෙලා ඒ ගැන කතා කරන්න දෙවෙනි කාරණේ තමයි තුෂ්කිව කාරණේ ඔබ ජනතා නියෝජිතයෙක් විදිහට ඔබ කියනවා ප්‍රශ්න පාර්ලිමේන්තුවට යන්නේ නැති එකයි ප්‍රශ්නේ කියලා. නමුත් අපි දකින්නේ ප්‍රශ්න පාර්ලිමේන්තුවට ගියත් ජනතා විමුක්ති පෙරමුණ හරහා සහ දේශපාලන පක්ෂ හරහා මේක අනුමැතිය ගන්න මේ සංඛ්‍යාවක් නැහැ. ඉතින් අවසානයේදී කොහොමත් වෙන්නේ ප්‍රශ්නේ පාර්ලිමේන්තුවට ගියත් මෙතන ක්‍රමවේදයක් නැහැ. ඒ ප්‍රශ්නය මිනිසුන්ට බලපාන දැවෙන ප්‍රශ්න ඉස්සරහට ගෙනියන්න ක්‍රමවේදයක් නැහැ. ඒ කියන්නේ ඒක වෙන්නේ නැත්තම් නොවුනනම් ඒකට වග වෙන්න යාන්ත්‍රණයක් නැහැ. ඒ නිසා අපි විශ්වාස කරන්නේ මෙතන පාර්ලිමේන්තු සම්ප්‍රදායේ මේ විදිහේ යාන්ත්‍රණයක් හැදෙන්න ඕනේ. හරි දේ උනේ නැත්තම් ඒ වෙනුවෙන් විරුද්ධව කටයුතු කරලා ඒ වෙනුවෙන් පැමිණිලි කරලා ඒ විදිහේ යාන්ත්‍රණයක් නැත්තම් දිගින් ඔබ කියන කාරණේ සමහර විට අපිට අත්දකින්න වෙයි නේද ලහිරු? පැහැදිලිවම පළවෙනි එක තමයි අපි උද්ඝෝෂණ ක්‍රියාමාර්ග වලට අපි පක්ෂයක් විදිහට අවතීර්ණය වෙන්නේ අපි යම් දෙයක් සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන් දැනුවත් කිරීම කරලා. ඒ කියන්නේ අපේ වෘත්තීය සමිති වෙන්න පුළුවන් නැත්නම් අපි දේශපාලන පක්ෂයක් වෙන්න පුළුවන්. ඒ අපේ මොනවා හරි තියෙන අංශ හරහා අදාළ පාර්ශවයන් යම් දැනුවත් කිරීමක් කරනවා අපි ලිපි මාර්ගයෙන් සාකච්ඡා මාර්ගයෙන්. එහෙම දැනුවත් කිරීමක් කරලා ඒකට ප්‍රතිචාර නොලැබෙන තැන තමයි උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයට එන්නේ. ඒතකොට දැන් පහුගිය කාලේ උදාහරණයක් ගත්තොත් එහෙම ගම්පල දොළුව ප්‍රදේශයේ මේ කොරෝනා වසංගතයේ ඊටාම දැඩිව තියෙන ඇඳිරි නීතිය තියෙද්දි මිනිස්සුන්ට පාරට බහින්න දෙන්නේ නැති කාල සීමාවෙදී ගම්පල දොළුව ප්‍රදේශයේ මිනිස්සු ප්‍රමාණයක් පාරට දැස්සා. මේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අපි කිසි කෙනෙකුගේ මැදිහත් වීමකින් තොරව දැන් මිනිස්සු උසිගන්නන්න අවශ්‍ය නැහැ 아무ත. මේ තියෙන ප්‍රශ්න ටික හොඳටම ඇති මිනිස්සුන්ට පාරට බහින්න. සෞඛ්‍ය සේවකයන්ට මොකද උනේ? සුවවිරුව කියලා කොරෝනා වසංගත කාලේදී ඉතාලම මේ සින්දු හදලා මේ විකාශනය කරා. හැබැයි පහුගිය කාලෙදී ඒ සියලු දෙනාට සිද්ධ වුණා තමන්ගේ දීමනා තමන්ගේ අයිතීන් ඉල්ලලා පාරට බහින්න. ඒ නිසා අපි හිතනවා මිනිස්සු අනවශ්‍ය ලෙස උසිගැන්වීමේ උවමනාවක් දැන් නැහැ. මිනිස්සුන්ට ඇත්ත ප්‍රශ්න මුහුණ දෙන්න වෙලා තියෙනවා. හරි. අපි යොමු වෙමු ඊළඟ ප්‍රශ්නට. සොරායාගේ ප්‍රශ්නයක් තියෙනවා නම් එකක් අහන්න අපිට කාල වේලාව නැහැ. තව විනාඩි 10යි තියෙන්නේ. නමුත් සොරායා ගොඩක් වෙලා ඉවසීමෙන් හිටියා. ඒ නිසා සොරායා දෙන්නගෙන් එක්කෙනෙක්ට ප්‍රශ්නයක් අහන්න. ඊට පස්සේ ගොඩක් මේ බැලන කඩි අපිට ප්‍රශ්න එනවා ප්‍රේක්ෂකයින්ගෙන්. ඒ නිසා අපි ඒවට යොමු වෙන්න ඕනේ. ඔව්. ඉතින් මං ගාව වැදගත් ප්‍රශ්න කීපයක් තියෙනවා. හැබැයි ලහිරු දැන් දිග්ගටම කතා කරා. යාට මහන්සිද දන්නෙත් නැහැ. රොබර්ට්ටත් ප්‍රශ්නයක් තියෙනවා ජාතික සමගිය පිළිබඳව. ලහිරුගෙන් නවක වදේ ගැන අහන්න තියෙනවා. මන් දන්නේ අපිට ලැබුණු ප්‍රශ්න වලින් කොයි වගේ ප්‍රශ්නද අහන්නේ මේ තුෂ්? එයා සම්බන්ධ නවක වදේ ප්‍රශ්න අපිටත් ඇවිල්ලා තියෙනවා අහන්න එක. ඕකේ. එහෙනම් මම ඒ සම්බන්ධ ප්‍රශ්නක අහන්නම් ලහිරුගෙන්. ලහිරු අද දැන් නවක වදේ කියන්නේ මේ මානසික සහ ශාරීරික හිංසනය. ඒක අපිට පේනවා. ඒක හුඟක් දුරට ඒක අපි දන්නවා. එතකොට දැන් මම දැක්ක ඊයේ පෙරේදා ඔබ Black Lives Matter විරෝධය පාලා අත්අඩංගුවටත් ගත්තා. ඉතින් දැන් අපේ රටේ රැගින් නවක වදේ නිසා හුඟක් දහස් ගණන් ළමයි මේ යුනිවර්සිටි වලින් ඉවත් වෙනවා. එතකොට විමර්ශන පවත්වනවා. මේ මානසික සහ ශාරීරික හිංසනය නවත්වන්න අර ඔබ කරපු විරෝධත්වය වගේ තව විරෝධත්වයන් කරන්න අදහස් නැද්ද පෙරටුගාමි පක්ෂයෙන්? බොහොම පැහැදිලි. අපි විශ්වවිද්‍යාල ඇතුලේ අපේ දේශපාලන මතවාදය තහවුරු කරන්න අපේ ක්‍රියාකාරීන් විප්ලවීය සිස්සංගමේ ක්‍රියාකාරීන් වැඩ කටයුතු කරනවා. ඒත් අපි නවකවදේ කියන පසුගාමී සංස්කෘතිය අපි පිළිගන්නේ නැහැ කිසි ලෙසකින්ම. ඒක මේ විවාදයක් නෑ. අපි ඒකට අනුමත නෑ. මොකද අපි දේශපාලනය කරන කණ්ඩායමක් නේ. ඒතර මේ දේශපාලනය අපිට කෙනෙක් අනුමත කෙනෙක් මේකට එකඟ කරගන්න වෙන්නේ මේ මතය ඔහුට කියන. ඒතර ඒකට ශාරීරිකව වද හිංසා කරලා හරි මේ මානසිකව වද හිංසා කරලා හරි අපේ දේශපාලන මතයට කෙනෙක් తాවකාලිකව ඇතුළත් කරගන්න පුළුවන්. නමුත් දීර්ඝකාලීනව ගත්තට පස්සේ අපිට එහෙම දෙයකට කිසිම ඉඩක් නෑ. මේ නවකවදේ කියන විශ්වවිද්‍යාලය ඇතුලේදී නිශ්චිතවම
පරාජයට පත් කළ යුතු පසුගාමී සංස්කෘතික ලක්ෂණ. ඔව්. ලහිරු සමා වෙන්න. පොඩ්ඩක් රීවයින්ඩ් කරන්න ඕනේ. මොකද්ද ඔයා මට තේරුන්නේ නැහැ වා කියපු එක පොඩ්ඩක් රීවයින්ඩ් කරොත් එහෙම තාවකාලිකව එහෙම වද දීලා ගන්න පුළුවන්. නමුත් දීර්ඝකාලීනව එහෙම වද දීලා ගන්න බෑ. මොකද ඒක කිව්වේ ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න සමා වෙන්න. දැන් ගොඩක් අය කියන්නේ අපි අපේ දේශපාලන ව්‍යාපාරයට කට්ටිය එකතු කර ගැනීම සඳහා නවපදේ පාවිච්චි කරනවා කියන එක අපිට ගොඩාක් චෝදනා වෙන්නේ. මම ඒ කිව්වේ එහෙම කෙනෙකුට එහෙම කරන්න බෑ. ඒ කියන්නේ දැන් කෙනෙක් මේකේ බලෙන් තියාගෙන ඉන්නවා කියන එක ඒක తాවකාලිකයි. ඒක කරන්න පුළුවන් වැඩ නෙවෙයි. නිසා අපි හිතනවා එවැනි ක්‍රියාමාර්ගයක් අපි අනුගමනය කරන්නේ නැහැ. හැබැයි විශ්වවිද්‍යාල ඇතුලේ එවැනි පසුගාමී සංස්කෘතික ලක්ෂණයක් තියෙනවා. අපි හිතනවා ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ පහුගිය කාලේ මේ රටේ මිනිස්සුන්ගේ අයිතීන් වෙනුවෙන් සරන් කරපු ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරයේ ඉදිරි පැවැත්ම සඳහා නවකෝදයේ කියන පසුගාමී සංස්කෘතික ලක්ෂණය පරාජයට පත් කළේ. ආණ්ඩුවට මර්ධනය ඒක පාවිච්චි කරලා ආණ්ඩුවට මර්ධනය ගේන්න පුළුවන් වෙලා තියෙනවා. ආණ්ඩුව කියන විදිහේ ආණ්ඩුව කියන සංඛ්‍යා ලේඛන ඒවයි බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒවා අපි ශිෂ්‍ය ව්‍යාපාරයේ විදිහට මම හිතන්නේ ඒවට උත්තර දීලා තියෙනවා. ඒ කියන්නේ ආණ්ඩුව කියන සංඛ්‍යා ලේඛන ආණ්ඩුව කියන සමහර සිද්ධීන් බොරු ඒවා. හැබැයි ආණ්ඩුවට ඒක දැන් පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙන්නේ යම් කිසි විදිහේ එවැනි පසුගාමීකමක් විශ්වවිද්‍යාල තුල පවතින නිසා. ඒ නිසා අපි හිතනවා අපි දේශපාලන පක්ෂයක් විදිහට ඒ පසුගාමී සංස්කෘතිය පරාජයට පත් කරලා විශ්වවිද්‍යාල තුල දියුණු සංස්කෘතික ලක්ෂණ ඇති කරන්න අපි පුළුවන් උපරිම මැදිහත් වෙන්න. නවකෝදේ කියන්නේ නිශ්චිතවම බොහොම පැහැදිලි. ඒක පරාජයට පත් කළ යුතු සංස්කෘතික ලක්ෂණයක්, පසුගාමී සංස්කෘතික ලක්ෂණයක්. අපි අපේ මැදිහත් වීම නිශ්චිතවම තියෙන්නේ ඒ පරාජයට පත් කිරීම සඳහා. කොහොමද? මොකද සමා වෙන්න මම මෙහෙම ඇහුවොත් මෙච්චර දවස් දැන් අපි මේ පහුගිය මේ මාස කීපයකදීම අපි ගොඩක් මේ සෝචනීය මේ අවස්ථා දැක්ක දැන් ওই නවක වදය නිසාම. නමුත් අපි කිසිම විටක දැක්කේ නැහැ පෙරටුගාමී පක්ෂයේ කිසිම කෙනෙක් මම පෙරටුගාමී පක්ෂයෙන් මම මේකට විරුද්ධයි කියලා කතා කරනවා. නමුත් අපි දැක්කේ නැහැ ඕගොල්ලන් පාරක් මේ උද්ඝෝෂණය කරනවා. අපි දැක්කේ නැහැ බෝඩ් ලෑල්ලක් අල්ලගෙන ඉන්නවා අපි නවක වදයට විරුද්ධයි කියලා. අපි දැක්කේ නැහැ ඕගොල්ලන් පාරක් ගානේ යනවා. ඒ නිසා අපිට ඒක ටිකක් විශ්වාස කරන්න අමාරුයි. නෑ බොහොම පැහැදිලිව ඒ කියන්නේ මේක උද්ඝෝෂණ කරලා බේරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. මේක විරෝධය පළ කරලා බේරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. යම් ප්‍රජාවක් තුල තියෙන ඇයි බැරි හැම එකක්ම පුළුවන්. පුරවැසි බලය ඕගොල්ලන්ගේ බලයත් එක්ක විරෝධය පළ කරන්න පුළුවන්. ඕගොල්ලන් කියවනේ පුරවැසියන්ට බලයක් ගන්න ඕනේ කියන එක. යම් ප්‍රජාවක් තුල තියෙන ඒක තමයි කියන්නේ යම් ප්‍රජාවක් තුල තියෙන පසුගාමී සංස්කෘතික ලක්ෂණයක් පරාජයට පත් කරන්න නම් ඒ ප්‍රජාවත් එක්ක ගැටෙන දැන් අපි දේශපාලනිකව ඒ ප්‍රජාවත් එක්ක ගැටෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉන්නවා. විශ්වවිද්‍යාලේ තව ලොකු ව්‍යුහයක් තියෙනවා. විශ්වවිද්‍යාල පරිපාලනයක් තියෙනවා. මේ සියලු දෙනා ඒකාබද්ධ වෙච්ච මේ සම්බන්ධයෙන් වෙච්ච බරපතල විදිහේ සංවාදයක් සාකච්ඡාවක් ඒ හරහා එන වැඩපිළිවෙල. කොහොම නිශ්චිතයි සංවාද සාකච්ඡා කර කර ඉන්න එක නෙවෙයි. දෙකක් ඕනේ. සංවාදය සහ ඔයගොල්ලන්ගේ අරගලය දෙකම ඕනේ. සංවාදයක් එක්ක වෙච්ච වැඩපිළිවෙලක් අවශ්‍යයි. අපි හිතනවා මේ සම්බන්ධව ඔබ දැනට ගරන් තියෙන මොන හරි පියවරක් අපිට කියන්න. ඔබේ දැන් අලුත් විශ්වවිද්‍යාල ඇතුලේ සමහර නෑ පුද්ගලිකව කියන්නේ මම වැඩ කරන්නේ ව්‍යාපාරයක් විදිහට. ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉන්න කාලෙත් අපි සාමූහික ක්‍රියාකාරීත්වයක හිටියේ. ඒතර දැන් මම දේශපාලන පක්ෂයකට සම්බන්ධයි. ඒතකොට අපි තියෙන සාමූහික ක්‍රියාකාරීත්වයක්. ඒ ක්‍රියාකාරීත්වය ඇතුලේ අපි ඒ වැඩපිළිවෙලට අදාළ අපේ පුද්ගලික මැදිහත් වීම කරන්න වෙන අවස්ථා තියෙනවා. ඒ වෙලාවට මැදිහත් වීම කරනවා බොහොම පැහැදිලි. අපි පහුගිය කාලේ සමහර විශ්වවිද්‍යාල තිබුණා. සමහර විශ්වවිද්‍යාලවල තිබුණ එවැනි පසුගාමී ලක්ෂණ කියලා හඳුන්වන ඒවා සම්පූර්ණ නතර කරන්න අපිට පුළුවන්. අපි ඒකට ශිෂ්‍යයොත් එක්ක අඛණ්ඩ අරගලේ අඛණ්ඩ සාකච්ඡාවක් හිටියා. එක විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරා. ශිෂ්‍යෝ සංස්කෘතිකව ගොඩනගන්න උත්සාහ කරා. ශිෂ්‍යොත් එක්ක විවිධ සමහර සංස්කෘතික කාරණාවලදී හැප්පුණා. අපි කියනවා ඒක ප්‍රමාණවත් නැහැ. ඒක අපි පිළිගන්නවා. අපි ඒ කියන්නේ පිළිගන්නවා සහ තව මේකට. ඒ කියන්නේ මේකෙන් අපිට වෙච්ච වාසියක් නෑනේ පහුගිය කාලේ. ඔබ සිරුන්හම දන්නවා මොකක් හරි තේරෙනවා. ඔබේ දර්ශනය තේරෙනවා. බොහොම ස්තුතියි. මට ලහිරු ප්‍රශ්නයක් තියෙනවා සරායා. සරායා මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබ ඉස්සෙල්ලා පැහැදිලි කරා විශ්වවිද්‍යාලයේ ඇතුළත තියෙන පසුගාමී වාතාවරණය හින්දා හැසිරීම හින්දා රජය මේක මේ ඔවුන්ගේ වාසියට හරවගත්ත කියලා. මට ඒක පොඩි කෙටි වෙලාවකින් මිනිත්තුවකින් පැහැදිලි කරන්න කොහොමද ඒක රජය වාසියට ගත්තේ කියලා? මෙහෙමයි. පහුගිය කාලේ වෙච්ච ඇතැම් සිදුවීම් ගත්තට පස්සේ ඒ කියන්නේ මම උදාහරණයක් ගන්න රුහුණු විශ්වවිද්‍යාලය. රුහුණු විශ්වවිද්‍යාලයේ නවපද සිද්ධියක් සම්බන්ධයෙන් පහුගිය කාලේ බරපතල සාකච්ඡාවක් මතුවුණා. ඒකට අදාළව සහෝදරුන් ප්‍රමාණයක් දවස් 100කට වැඩි ප්‍රමාණයක් ඉරගත වෙන්න බව සිද්ධ වුණා. හැබැයි ඒ විශ්වවිද්‍යාලයේ
මහා සිස්සංගමේ සභාපති සහෝදරයයි ලේකම් සහෝදරයයි. අදත් ලේකම් සහෝදරයයි ඉන්නේ බන්ධනාගාරගත වෙලා මේ මොහොතේදී ඒ දෙදෙනාව අත්අඩංගුවට ගත්තේ නවපද සිද්ධියකට නෙවෙයි බොහොම නිශ්චිත. මේක බොහොම වගකීමෙන් කියන්නේ. ඒ දෙදෙනාව අත්අඩංගුවට ගැනීම ඒ දෙදෙනාට විරුද්ධව ඒ දෙදෙනාගේ සම්පූර්ණ ශිෂ්‍යභාවය අහෝසි කරන්න වෙච්ච ප්‍රධාන හේතුව තමයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයෙක් Tamanගේ විශ්වවිද්‍යාලය ඇතුලේ සාකච්ඡාවකට කැඳවාගෙන ඉන්නවා. දැන් මේක තමයි හේතුව. විශ්වවිද්‍යාලය ඇතුළත ඔබ කියන විදිහ යම්කිසි ක්‍රියාකාරකමක් ශිෂ්‍යයන් කෙරෙහිව සිද්ධ වුණානේ. නෑ ඒක තමයි. ඒ සිදුවීම මාධ්‍ය හරහා වාර්තා වෙච්ච එක බොරුවක් කියලා අද අධිකරණ වෛද්‍ය වාර්තාවලින් ඔප්පු වෙලා තියෙනවා. ඒතකොට මේක වෙන්නේ මම අර කිව්වේ එවැනි සිදුවීම් විශ්වවිද්‍යාල පරිපාලනයේ සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ අමූලික බොරු ලෙස ප්‍රචාරයටපත් කරමින් ඔවුන්ගේ මර්ධනය ක්‍රියාත්මක කරන එක පාවිච්චි කරන එකක්. ලහිරු මේකයි. අපේ අවසානයේ මට හිතෙනවා අපි දරන මතය තමයි අත්අඩංගුවට ගැනීමේ හේතුව කවර හෝ වේවා විශ්වවිද්‍යාලයක් ඇතුළතදී මේ විදිහ හැසිරීමක් අපි කොයි විදිහටවත් මිනිස්සු විදිහට අනුමත කරන්නේ නැහැ. ඉතින් ඔබගෙනුත් ඒ ප්‍රකාශය ඉතාම පැහැදිලිව වුණා. ඔබට තහවුරු වුණා. ඔබත් පෙරටුගාමි පක්ෂයේ සමාජිකයෙක් විදිහට, තරුණයෙක් විදිහට, දේශපාලඥයෙක් විදිහට කොහොම විටකවත් සරසවියක් ඇතුළත මේ වගේ කලහකාරී අනුන්ව මර්ධනය කරන තර්ජනය කරන මර ප්‍රහාර කිසි විදිහකට අනුමත කරන්නේ නැහැ කියන කාරණය. බොහොම ස්තුතියි. අපි ප්‍රශ්න වලට යමු. බොහොම ස්තුතියි. අපි ප්‍රශ්න වලට යමු. රොබර්ට් ඔබට තියෙන ප්‍රශ්නයක්. සාමය හා නීතිය සම්බන්ධව මෙහෙම ප්‍රශ්නයක් අහනවා. කොච්චර සාමය හා නීතිය තිබ්බත් වැඩක් තියනවද කියලා අහනවා. අවුරුදු ගාණක් නඩු ගිහිල්ලා සාමාන්‍යයෙන් අවුරුදු 7ක් 8ක්වත් යන නඩුවක් ඇහෙන්න ඊටත් වැඩි අවස්ථා තියෙනවා ලංකාවේ. අවුරුදු ගාණක් නඩු ගිහිල්ලා උසාවියකින් නඩු තීන්දුවක් දීලා ඒක අභියාචනාධිකරණයේදීත් ඒක තහවුරු වුණායින් පස්සේ ළමා ඝාතකයින්ව මේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමට මේ යටත් කරයින් පස්සේ රාජ්‍ය නායකයෙක් ඇවිල්ලා මාසයක් ඇතුළත ඒ කෙනාව එළියට දානවා. එතකොට ඔබෙන් අහනවා නීතිඥවරයෙක් හැටියටත් පුරවැසියෙක් හැටියටත් පියෙක් හැටියටත් ඒකේ සාධාරණත්වය ඔබ කරන්නේ කොහොමද? ඒක සාධාරණය කරනවාද? එහෙම නැත්නම් ඔබලාගේ පක්ෂය ඇතුළත ඔබලාගේ දේශපාලනමය වශයෙන් ඒකට තිතක් තියන්නේ කොහොමද කියන එක. පැහැදිලි. ප්‍රශ්නේ පැහැදිලිවම තුෂ් අපේ රටේ ව්‍යවස්ථාවේ තියෙන දුර්වලතාවය 1978 ව්‍යවස්ථාවෙන් ගෙනාපු මුක්තියක් තමයි මේ ජනාධිපතිවරයාට පොදු සමාව දෙන්න පුළුවන් කියන එක. රටේ තියෙන ඉහළම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය අවසානයේදී තීන්දුවක් දෙන්නේ සාමාන්‍ය මිනිමරුන් නඩුවක් අහන්නේ මහා අධිකරණයක. ඒ මහා අධිකරණයේ දීර්ඝ නඩු විභාගයකින් පස්සේ මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික පරීක්ෂණයක් තියෙනවා. ඒ මූලික පරීක්ෂණයෙන් පස්සේ නීතිපතිට ෆයිල් එක යොමු කරනවා. නීතිපතිතුමා සාක්ෂි තිබෙනවද කියලා සලකලා බලලා මේක මහා අධිකරණයට කියලා නඩුවක් අහලා දීර්ඝ නඩුවකින් පස්සේ තමයි චූදිතේ වරදකරු කරන්නේ. ඒ චූදිතේ වරදකරු කරපුවම ඒක සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා අභියාචනය ගිහින් අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණය තමයි ඉදිරිපත් වී තිබෙන සාක්ෂි අනුව මේ තීන්දුව හරිද වැරදිද කියලා අවසාන තීන්දුව ප්‍රකාශයටපත් කරන්නේ. ඒතර එහෙම තීන්දුවට ප්‍රකාශයටපත් කරාට පස්සේ ඒ තීන්දුව විඳින කෙනාට ජනාධිපති සමාවක් ලැබෙන්න ව්‍යවස්ථාවට ලවගන්තියක් ඇතුල් කරන්නෙම මේ දේශපාලන වශයෙන් වාසි ලබා දිය යුතු පුද්ගලයන්ව නිදහස් කිරීමේ අරමුණින්. එහෙනම් මේක කළ යුත්තේ මොකද්ද? මේකට බැන ඉඳලා අපි හරියන්නේ නැහැ. මේ ව්‍යවස්ථාව අපි එහෙනම් වෙනස් කළ යුතුයි. මේ ව්‍යවස්ථාවේ මේ වගන්ති ජනාධිපතිට තියෙන මේ දැඩි බලතල මේ මුක්තිය අපි ඉවත් කරන ව්‍යවස්ථාවකින්. ඒ ව්‍යවස්ථාව ගේන්න මේ පාර්ලිමේන්තුව 6-7 දෙනෙක් තෝරලාපත් කරලා මේක කරන්න බෑ. ඒකට පැහැදිලි නියෝජනයක් අවශ්‍යයි. ඒ තමයි අපි ඕක පමණක් නෙමෙයි මේ ඩිස්ක්‍රිමිනේෂන් මේ නීතිය තුළ මේ අවසාන තීන්දුව දුන්න පුද්ගලයා පවා මේ ජනාධිපති අවසානයේදී හැබැයි ආවේ ජනාධිපති මේ මිනිස්සු වරදකරුවන් එල්ලන්නයි ආවේ කඹ හිටන්ගෙන ආවා. නමුත් අන්තිමට ගියේ තීන්දුවක් දුන්න පුද්ගලයෙකු මේ නිදහස් කරලා ඒවා ඇතුලේ මහා කතන්දර තියෙනවා අපිට සාකච්ඡා කරන්න වෙලාවදී ඒක තමයි අවසානයේ උනේ. එතකොට බලන්න මේ බලයේ වෙනසක් තමයි ඔබ යෝජනා කරන්නේ. misuse of power abuse. Yes, so ව්‍යවස්ථා මේ constitutional change reform that you're suggesting. constitutional change එකක් කරන්න ඕන. ඒකට ජනතාව දැන් දැනගන්න තැන බැන ඉඳලා හරියන්නේ නැහැ මේවට. ඒ ව්‍යවස්ථා වෙනස කරන ඒ ව්‍යවස්ථා වෙනසට ආණ්ඩුව තල්ලු කරන අඩුමතරමේ ප්‍රබල විපක්ෂයක් මේ රටේ ගොඩනගන්න. අපි මේ සැරේ අපි ඉල්ලන්නේ අඩුමතරමේ ප්‍රබල විපක්ෂයක් ගොඩනගන්න අපිට අගෝස්තු 5 වෙනිදා බලය දෙන්න.
ඒ බලය බොහොම ස්තුතියි. හරි පැහැදිලි. මේ ප්‍රශ්නය ලහිරුට ලහිරු මේක පොඩ්ඩක් පුද්ගලික ප්‍රශ්නයක් මම හිතන්නේ වැදගත් වෙයි ලහිරු තරහ වෙන්න එපා අපි ගොඩක් පුද්ගලික වගේ ප්‍රශ්න තමයි ඔයාලට එවලා තියෙන මම හිතන්නේ ඒක අතකට හොඳයි මොකද මේ මිනිස්සු අත් එක්ක සමීපයි කියලා මට හිතෙන්නේ මේ වගේ ප්‍රශ්න අහන කොටත් එක අතකට ඔයගෙන් අහලා දැන් ඔයා කිව්වනේ මේ යම් කිසි ක්‍රමවේදයක් තියෙනවා කියලා දැන් මේ සල්ලි හම්බ කරන එක ඕගලන්ට පඩි ලැබෙන විදිය අවම වශයෙන් කියන එක මේ බොහොම අඩුවෙන් තමයි දේශපාලනඥයාට සල්ලි ලැබෙන්නේ කියන එක. එතකොට මේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා ඔයා කොහොමද මේ දැන් හරි විදියකට රැකියාවකුත් නැතිනම් මේ අධ්‍යාපන ක්‍රමවේදයකුත් නැතිනම් ඔයා කොහොමද මේ දේශපාලනය නිරෙන්නේ කොහොමද ඔයාව දිගින් දිගටම ඒ ආර්ථික මට්ටම තියාගන්නේ කියලා ආර්ථිකමය මේ ස්වාධීනත්වය ඔයා රැකගන්නේ කොහොමද කියලා අහනවා දේශපාලනඥයෙක් හැටියට മന്ത്രിවරයෙක් හැටියට අපේ පක්ෂයේ පක්ෂයක් විදිහට ගත්තමත් මේ විදිහට අපේ බොහෝ සහෝදර සහෝදරියන් ප්‍රමාණයක් පූර්ණකාලීන දේශපාලනයේ ඉන්නවා. එතකොට ඒක සාමාන්‍ය විශේෂයෙන් වාමාංශික පක්ෂයක වගේ වෙන පූර්ණකාලීන දේශපාලනයේ ඉදිරියට වෙන කෙනෙක් එහෙම ජීවත් වෙන්න ආර්ථික තත්ත්වය ගොඩනගා ගන්නවා කියන එක සාමාන්‍ය වෙන්නේ තරමක් වෙනස් ආකාරයකට. වෙනස් කියන්නේ මම අදහස් කරන්නේ අපිට දැනටත් අපේ ආර්ථිකය ගොඩනගන්නේ ආර්ථික මේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්නේ මේ අපේ හිතමිතුරන්ගෙන් ඊට පස්සේ අපේ හිතමිතුරන්ගෙන් ලැබෙන ආධාර වලින් ප්‍රධාන වශයෙන්. ඊට පස්සේ අපි යම් සාමූහික ආර්ථික වැඩ කියන්නේ සාමූහිකව කරන යම් මුදල් ආර්ථිකයේ අවශ්‍යතාව වෙනුවෙන් කරන යම් සාමූහික වැඩවලින් සොයාගන්න මුදල් පොදුවේ බෙදා ගැනීමෙන් මෙන්න මේ ආකාරයට තමයි දැනටත් අපේ ආර්ථිකය දැනගෙන අපේ නඩත්තු කිරීම මේ සියල්ල සිද්ධ වෙන්නේ ඒ ආකාරයට තමයි විශේෂයෙන් අපිට මේ අපේ මේ හිතවතුන්ගේ ආධාර අපි සාමූහිකව කරන වැඩ ඒ ඇතුලින් තමයි ආර්ථිකය පොඩ්ඩක් JVP එක හා සමානයි ඒ ආකෘතිය වාමාංශික පක්ෂ වාමාංශික දේශපාලනයේ නිරත වෙන ගොඩක් පූර්ණකාලීන විශේෂයෙන් පූර්ණකාලීන දේශපාලනයේ නිරත වෙන බොහෝ දෙනෙකුගේ ජීවිතේ සකස් වෙන්නේ ආකාරයට තමයි. හොඳයි. බොහොම ස්තුතියි. මම හිතන්නේ කාල වේලාව ගියා. අපි ගොඩාක් අධ්‍යාපනය සම්බන්ධව කතා කරපු හින්දා කාල වේලාව ගියා. නමුත් අපි මම හිතන්නේ ගොඩක් ප්‍රශ්න ඇහුවා. හිතට කාවදින ප්‍රශ්න ඇහුවා. ඒ නිසා මම හිතන්නේ කාල වේලාව ඉවරයි. දැන් පැය එකමාරක් ගිහිල්ලා අපෙන් ප්‍රශ්නයක් අහන්න. අපි කැමති hot seat එකේ පුටුවට එන්න. රොබර්ට් ඉස්සලා පටන් ගමු රොබර්ට්ගෙන්. ඇත්ත වශයෙන්ම මම ප්‍රථමයෙන්ම මේ වැඩසටහන අවසන් කිරීමත් එක්ක බොහොමත්ම හෘදයාංගෙන්ම ස්තුතිවන්ත වෙන ගමන් ඔබතුමීලාට මේ මෙවැනි නවකයන්ට අවස්ථාවක් ලබා දෙන ප්ලැට්ෆෝම් එකක් හැදීම සම්බන්ධයෙන් මම අහන්න කැමතියි. දැන් අපිට ඇත්තටම තියෙන ප්‍රධාන ප්‍රශ්න තමයි මේ නවකයන්. අපිට දැන් අද තරුණයෝ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා බන්ධනාගාරගත වෙනවා. ඉතාම වයස්ගත පුද්ගලයෝ පාර්ලිමේන්තුව ආක්‍රමණය කරනවා. හැබැයි ඔබතුමීලා වගේ මේ වගේ වැඩසටහන් වලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ජවයේ තියෙන හැකියාව තියෙන අවංකකම තියෙන තරුණයන්ව පාර්ලිමේන්තුව යවිය යුතුයි. හැබැයි මේකට මාධ්‍ය ඉඩක් නැහැ පැහැදිලිව අපි දන්නවා. ඒතර ඔබතුමීලා මේ ගෙනියන මේ ව්‍යායාමය මේක දිගටම ගෙනියනවා. මේක තව පුළුල් කරන්න ටීවී channel එකක් දක්වා මේක පුළුල් කරන්න ඔබතුමීලා මේ වැඩසටහනම හරි තව මෙතනින් පුළුල්ව මේ ජනතාවට ඇත්ත වශයෙන්ම අපි හැමෝටම සාමූහික වගකීමක් තියෙනවා. මේ අපේ රට හදාගන්න. මේ අපේ මේක ඇත්තට මේක රත්තරන් පුණ්‍ය භූමියක් මේක හදාගන්න ඕන තරම් හදවත් තියෙන ආසාව තියෙන මිනිස්සු අපි අතර විතර නෙමෙයි හැම පක්ෂයකම ඉන්නවා. මම ඒක විශ්වාස කරනවා. හැබැයි ඕන්ට අවස්ථාවක් නැහැ තියෙන්නේ හොරුන්ට තක් අඩින්න මිනිමල්. එවැනි අය නියම ප්ලැට්ෆෝම් එකකට ගෙනල්ලා මේ අවුරුදු 10කින් හරි 15කින් හරි මේ රට හදාගන්න මේ ව්‍යායාමය සඳහා ඔබතුමීලා මේකේ දිගටම ඉන්නවද මේ කාර්යය කරනවද මේ මාධ්‍ය කාර්යය ඔබතුමීලා දිගටම කරනවද කියලා මේ මම අහන්න කැමතියි. සොරායා කතා කරන්න මොකද සොරායා ගොඩක් වෙලා නිහඬ වෙලා හිටියා. මම ඊට පස්සේ අන්තිමට උත්තරයක් දෙන්නම්. ඔය ප්‍රශ්නෙට අපි එකපාරක් උත්තර දුන්නා කියන්නේ. ස්තුතියි රොබර්ට් කටපුරා ඔබ අපිට සුබ පතමින් ඔය වගේ ප්‍රශ්නයක් අහන එක අපිට ධෛර්යයක්. අනිවාර්යයෙන්ම හුඟක් වැඩ කරන්න තියෙනවා. මිනිස්සුන්ට මේ සම්බන්ධව කියලා දෙන්න ඕනේ. අපේ මේ ගම්වැසියන් 14 මිලියන 14ක් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා. ඡන්දෙ දෙනවා ඒගොල්ලන් හිතනවා ඡන්දෙ දුන්නාට පස්සේ මැතිවරණ දවසේ තමයි ඒගොල්ලන්ගේ කටයුතු සහ ඒගොල්ලන්ගේ මේ duties and rights ඉවර වෙන්නේ කියලා. හුඟක් වැඩ තියෙනවා. අනිවාර්යයෙන්ම අපි මේක
යම් ක්‍රමයකින් හරි මොනහම් ක්‍රමයක හරි ඔක ඉදිරියට ගෙනියන්න අපිට හුඟක් ආසාවක් තියෙනවා හුඟක් දර්ශනයක් තියෙනවා. ස්තුතියි. මනු තම මේක ගෙනියනවාද කියලා. මං හිතන්නේ අර ඔබගේ පක්ෂය වගේ අපිට ප්‍රගතිශීලී අදහසක් තියෙනවා. අපි තුන්දෙනා නෙමෙයි හැමදාම මෙතන ඉන්නේ අපිට තව පරම්පරාවල් හදන්න ඕනේ. මං හිතන්නේ අපි වැඩිහිටි කාන්තාවන් විදිහට අපි ඒ වගකීම තමයි ගත්තේ. ඒ නිසා අපිට පල්ලෙහා ඉන්නවා පරම්පරාවක් ගැහැණු පිරිමි අපිට වඩා දක්ෂ පරම්පරාවක් ඉන්නවා. ඉතින් ඒ පරම්පරාව ඉස්සරහට ගෙනහැල්ලා අනිවාර්යෙන් ජාතික හඬ ව්‍යාපාරයක් යථාර්ථයක් ඉස්සරහට දිගටම යයි. ඉතින් ඔබත් අපිත් එක්ක රැඳී ඉඳලා ඔවුන්ටත් මේ විදිහටම සහයෝගය දෙන්න. ස්තුතියි මනු සොරායා. මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් කාටවත් දැනෙන්නත් එක්ක. ජාතික හඬ කොහොමද අපි මේකට ඉස්සෙල්ලාම එකතු වුණේ කියලා රොබර්ට්. ජාතික හඬ අපි බලාපොරොත්තු වෙන්නේ කොටස් දෙකකට. මුලින්ම අපි මේ advocacy ඒ කියන්නේ Manu you have to help me out with the Sinhala words. Advocacy. උද්දේශනය ඇඩ්වොකසි රෝල් එකක්. ඒ අනුව තමයි අපි මේ ඉස්කෝලාරින එකට විරුද්ධ වෙලා ඒ ගැන වැඩ කටයුතු කළා. ඒ හා සම්බන්ධව ජනාධිපතිතුමාවට මේ යෝජනාවක් කළා. අපි අංග 6කින් ඒ යෝජනා තමයි දැන් ඇත්තටම මේ රජය ගෙනියන්නේ. ඒ වගේම අර මේ දරුවන්ගේ පාතාල මේ සීන් එක වෙලාවෙදී Facebook එකේදී ඒකට කතා කරලා අපි දැන් වෙනමම නීති සම්පාදනය කරමින් CID එකත් එක්ක දරුවන්ගේ වෙබ් ආරක්ෂාව සම්බන්ධව ක්‍රියා කරනවා. ඉතින් අපි ඒ වගේ මහ ජනතාවගේ අවශ්‍යතාවයන් සම්බන්ධව ක්‍රියා කරන්න ඉදිරිපත් වෙච්ච ස්වාධීන කණ්ඩායමක්. ඒත් එක්කම අපි සුවිශේෂී කාර්යයක් ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි ඇත්තටම දේශපාලඥයෙක් අපි මේ පුහුණු කරන එක. දැන් ඔය කාටවත් ඕගොල්ලන්ට දේශපාලනය ගැන පුහුණු වීමක් නැහැනේ. අපි බලාපොරොත්තු වෙනවා ඇත්තටම මේ උසස් පෙළ ඉවර වෙච්ච ගමන්ම දේශපාලනයට එන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒක හැබැයි ඉතින් ක්‍රමානුකූලව වෙන්න ඕනේ. පොඩ්ඩක් දේශපාලනය සම්බන්ධව ඉස්කෝලේදී උගන්වන්න ඕනේ. නැතුව ළමයින් දේශපාලනයට යොමු වෙන්නේ නැහැ. විශේෂයෙන් කාන්තාවන් එහෙම. ඒ කාන්තාව දරුවන්ට එහෙම ඒක පොඩ්ඩක් අධ්‍යාපනය හරහත් ඒක පොඩ්ඩක් ඔලුවට දාන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙන්නේ නව පරම්පරාව, යොවුන් පරම්පරාවක් එක්ක මේ දේශපාලනය ගැන උගන්වගෙන, හදාරවගෙන හොඳ මිනිස්සයා දේශපාලනයේ හිර වී ඇති හොඳ මිනිස්සයා කවුද කියන එක හඳුනාගෙන අනේ අයව ට්‍රේන් කරන්න. මොකද පිටරටවල වල තියෙනවා දැන් ඉන්ටර්න්ෂිප් කියලා ඒ වගේ මේ යන්න ඕනේ කාව හරි කෙනෙක් යටතේ වැඩ කරන්න ඕනේ. දේශපාලඥයෙක් වෙන්න ඉස්සෙල්ලා. ඒ යම් කිසි සමාජ සේවාවක් කරන්න ඕනේ මේ මට්ටමින් මේ මට්ටමින්. අන්න ඒ වගේ පුරවැසියෙක් කියන්නේ කවුද? පුරවැසිභාවය හඳුනා ගන්න ඕනේ. ඒ ජාතික ජාත්‍යන්තර මට්ටමින් මොනවාද රටේ වෙලා තියෙන්නේ? මොකද්ද ඩෙමොක්‍රසි කියන්නේ? මොකද්ද වාමාංශික කියන්නේ කියලා හැඟීමක් ඒගොල්ලන්ට ඇති වෙන්න ඕනේ. අන්න ඒක කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම කාන්තාවන් වෙනුවෙන් ඒ පුහුණුවීම ලබා දෙන්නේ. ඒ නිසා අපිට ගොඩක් ලොකු කාර්යභාරයක් තියෙනවා. ඇත්තටම යථාර්ථය ආවේ ප්ලෑන් කරලා නෙමෙයි. යථාර්ථය මේ ඇත්තටම ආවේ මේක ආවේ මේ ශේත්‍රය ආවේ මේ තලය පිහිවුනේ අපි නිකන් එක රායකින් හිතුවා අයියෝ මේ කවුරුත් නැහැනේ මේ පළවෙනි පාරට මේ ෂෝ එක කිසිම කෙනෙක් නැහැනේ කියලා තමයි මේක අපි නිකන් හිතලා කරපු දෙයක්. නමුත් මේක දැන් ගොඩක් ප්‍රචලිත වුණා. හුඟක් අය අපෙන් ඒක ඔය ඉල්ලීම කරනවා. නමුත් දැන් අපිට කියන්න තියෙන්නේ අපිට තියෙන්නේ ඔය මුදල් ප්‍රශ්නයම තමයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ අවස්ථාවේදී අපේ මහ ජනතාවගෙන් බලා ඉන්න කෙනෙක්ගෙන් ටීවී එකක් තියෙන මේ කම්පැනි එකක් තියෙන කෙනෙක්ගෙන් PR කරන කෙනෙක් ඉන්නවා නම් මම හිතන්නේ ඔයාලට තේරෙනවා ඇති මේ ඉල්ලීම හොඳ ඉල්ලීමක්. මේකෙන් අපි සේවාවක් කරනවා කියලා. අපිත් එක්ක එකතු වෙන්න අපි මේක දිගටම මේ වාණිජාංශයෙන් මහ ලොකුවට කරගෙන යමු. එතකොට අපි බලාපොරොත්තු වෙන ඇත්තටම රොබර්ට් ඕගොල්ලන්ගේ කතා කරමින් පස්සේ මම හිතන්නේ පාලකයා සහ මේ පුරවැසියා අතර ගොඩාක් ලොකු ඈත්වීමක් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ අරගල ගොඩාක්. ඒ නිසා අපි ඇත්තටම ජාතික හඬෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ පාලමක් හදලා ඒ සම්බන්ධතාවය දියුණු කරන්නයි. ඉතින් අපි බලාපොරොත්තු වෙන අපිත් එක්ක ආපු දැන් මේ වේදිකාවට ආපු කීප දෙනෙක් හෝ පාර්ලිමේන්තුවට ගියාපුවාම අපිට ඇත්ත වශයෙන් මේ පුරවැසි බලයක් ඒ කට්ටියත් එක්ක එකතු වෙලා වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙයි කියන එක. මොකද අපිට බැහැ මන්ත්‍රීවරයෙක්වවත් නිකන්වත් හම්බ වෙන්න. ඒක තමයි අපේ පරමාර්ථය. නිසා අපි ඔබට ස්තුතිවන්ත වෙනවා අපිට ඒ ගැන ධෛර්යමත් කළාට අපි
අපි මේ ඒ මං ඉල්ලීමක් කරන නැවත වතාවක් අපේ පුරවැසියන්ගෙන් බලන් ඉන්න කෙනෙකුට රොබර්ට් කිව්ව දේ අහන්න අපිට අප ඉදිරියට ගෙනියන්න ඕගොල්ලන් ඉදිරියට එන්න අපිට සල්ලි ටිකක් දීලා මේක ඉදිරියට ගෙනියන්නයි කියලා. බොහොම ස්තුතියි. ඒකට මම පොඩි දෙයක් එකතු කරන්නම් අපිට උදව් කරන්න සල්ලි දෙන්න. නමුත් අපි කොයි වෙලාවකදීවත් අපේ වෘත්තීයමය ස්වාධීනත්වය පාවා දෙන්නේ නැහැ. අපි මේ හඬේ හැමදාම ඉන්නවා. අපිට කාගෙන් සල්ලි හම්බුණත් අපි ඒ ස්වාධීනත්වය දිගටම යථාර්ථය හරහා රැකගන්න. පොරොන්දුවක් ඒක. සල්ලි කියන්නේ අපිට සල්ලි නෙමෙයිනේ ප්‍රෝග්‍රෑම් එක කරන්න සල්ලි. Okay. All right. Thank you. Lahiru. මට කියන්න තියෙන ඇත්තටම දැන් මේ පළවෙනි වතාවට පිළිවෙල ඉදිරිපත් වෙන පිළිසිලක් කරලා මේ කරන වැඩසටහන මේ වෙන වැඩසටහන සංවිධානය කිරීම සම්බන්ධයෙන් ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. මම කුංචි ප්‍රශ්නයක් කෙටි ප්‍රශ්නයක් අහන්නම්. ඒක තමයි දැන් අපි මම උදාහරණයක් කියන අපි ගත්තම අපි සමාජවාදයේ විශ්වාස කරන සමාජවාදී සමාජයක් හදන්න විශ්වාස කරමින් වැඩපිළිවෙලක් සහිතව යන ව්‍යාපාරයක්. එතකොට ඔබලාටත් එවැනි මොනහරි දේශපාලන දර්ශනයක් මත පිහිටලාද මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ? එහෙම නැතිනම් මොනහරි මේ කියන්නේ ඒ ප්‍රශ්නවලට එන එකින් එක ප්‍රශ්නෙට උත්තර හොයන එකද නැත්නම් එවැනි කියන්නේ අපි එන හැම ප්‍රශ්නෙටම අපි උත්තර හොයන්න උත්සාහ කරන්නේ ඒක සමාජවාදී වැඩපිළිවෙලක් එක්ක සම්බන්ධ කරමින්. එතකොට ඔබලාගේ අභිප්‍රාය මොකක්ද කියන කියන්නේ කෙටි පැහැදිලි කිරීමක් හම්බුනොත් හොඳයි. Tush, why don't you answer that? Okay. මම හිතන්නේ එක පිළිවෙතකට ගියයි කියලා කිසිම ප්‍රශ්නයක් විසඳ ගන්න බැරි බව ලෝකේ වටේම අපිට පැහැදිලි. ඔය සමාජවාදය දැන් බිඳ වැටි ඇති බව බොහොම පැහැදිලි. ඒ සමාජවාදී ක්‍රමය දියුණු වෙලා නැති බව ඒකෙත් හිල් තියෙන බව බොහොම පැහැදිලි. ඒ නිසාම තමයි ඔබතුමන්ලාගේ ඔය සමාජවාදී පක්ෂ විසිරීලා ගිහිලා තියෙන්නේ සහ ඒ හොඳ අදහස් ඉස්සර තිබ්බ අදහස් ධනවාදී ක්‍රමයක් එක්ක දැන් ගැටණයක් ඇති වෙලා ඒවා මේවා කරගන්න බැරි, ඒවා ස්ථිර කරගන්න බැරි, ඒවා ස්ථාපිත කරගන්න බැරි, ඒවා වර්ධනය කරගන්න බැරි. ඒ නිසා මම හිතන්නේ සමාජවාදී ක්‍රමයේම ඉඳගෙන එක කරන්නත් බෑ. ඒ වගේම ධනවාදී අනික් ක්‍රමයේ ඉඳලාම කරන්නත් බෑ. දැන් ඇමරිකාවට වෙලා තියෙන දේ ඔයගලට පිට පේනවා ඇති. ඒ නිසා මම හිතන්නේ මේක යම්කිසි ක්‍රමවේදයකට වඩා මම හිතන්නේ හරවත් මිනිස්සෙක්මයි අවශ්‍ය වන්නේ. ඒ හරවත් පාලකයා කවුද කියන එක හඳුනා ගන්නයි අපිට අවශ්‍ය වන්නේ. ජසින්ද ආඩන් කිසිම සමාජවාදයකට හෝ අරවාදයකට හෝ මේ වාදයකට කොටු වෙච්ච කාන්තාවක් නෙමෙයි. නමුත් ඇයව දැන් මුළු ලෝකෙම පිළිගත් තරුණ කට්ටිය කරුණාය වයසක අය හැමෝම මේ වැළඳගත් මේ ආදර්ශමත් ලීඩර්ෂිප් එකක් පෙන්නනවා. ඒ වගේම තමයි වෙනත් තරුණ කාන්තාවන් තරුණ අය ලෝක වටේම බොහොම හොඳ ලීඩර්ෂිප් එකක් පෙන්නනවා. මම හිතන්නේ ඒක හැම ආభాෂයකම සොරායට තියෙනවා එක විදිහක ආభాෂයක් පිට රටත් එක්කත් සහ එයාගේ දැක්මක් එක්ක මනුට තියෙනවා මට තියෙනවා. මම හිතන්නේ අපි ඔක්කොමලා එකතු වෙලා වැඩ කරන එක මුලින්ම හොඳයි. එහෙම නැතුව අපි යම්කිසි ක්‍රමවේදයකට කොටු වෙලා යන එක මම හිතන්නේ අවශ්‍යතාවයක් තියෙනවා කියලා. අනිත් එක රටේ ලෝකේ වෙන ප්‍රශ්නත් එක්ක අපි මේ විදිහට කොටු වුණොත් ඒ යම්කිසි රතු ඉරක් දාගෙන අපි සමාජවාදීව අප අර ක්‍රමයකට හෝ මේ ක්‍රමයකට කිව්වොත් අපිට උත්තරයක් හොයාගන්නත් අමාරු වෙනවා. ඒ නිසා මම හිතන්නේ අපි ඊට වඩා විවෘත විය යුතුයි. අපිට එහෙම ස්ථිර දේශපාලන දැක්මක් හෝ කොටුවීමක් නැහැ. Anyone? I think we should finish. We are over time. Yes. අපි එහෙමනම් අපි අවසන් කරමු. අපි හැමදාම අවසන් කරන්නේ පණිවිඩයකින්. මට දෙන්න පුළුවන් පණිවිඩය අද ඇත්තටම අම්මා කෙනෙක් හැටියට සහ පුරවැසියෙක් හැටියටයි. බොහොම මේ දුක හිතන දේවල් තමයි මේ දවස්වල වෙන්නේ. පුදුමාකාර දේවල් තමයි මේ දවස්වල වෙන්නේ. අනේ අපෝ ඇත්තද මේවා වෙනවද කියලා හිතන දේවල් තමයි වෙන්නේ. අපේ ලංකාව ගත්තොත් පුංචි දූපතේ අපි වටිනා කරන කොට්ටාස දෙකක් තියෙනවා. ඒ අපේ රණවිරුවෝ සහ අපේ ක්‍රිකටර්ස්ලා. අපි මම හිතන්නේ රණවිරුවෝ කියලා කිව්වහම අපි හැම පක්ෂපාත නැතුව ಜಾති ભેද නැතුව අපි ආදරය කරපු මිනිස්සු කණ්ඩායමක්. ඒ වගේම ක්‍රිකට් කිව්වොත් කවදාවත් ಜಾති ભેදයක් නැතුව ಜಾතිවාදයක් නැතුව අපි ආදරෙන් වැළඳගත්ත ක්‍රීඩාවක්.
සහ ඒක ජාතික ක්‍රීඩාවක් හැටියට. ඔය කණ්ඩායම් දෙකටම කරුණා අම්මන්ගෙනුත් හිටපු අමති කෙනෙකුනුත් දැන් ප්‍රහාර ඇති වෙනවා. මේවා සාධාරණ ප්‍රහාර නෙමෙයි, මේවා අනිවාර්යෙන්ම දේශපාලනය හරහා දේශපාලන අවශ්‍යතාවයන් මත කරන ප්‍රහාර. මේවට රැවටෙන්න එපා කියන ඉල්ලීම කරන්නයි මම අද මේ කාලය ගත කරන්නේ. සාමාන්‍යයෙන් අපි යම් කිසි කෙනෙක් ගැන කතා කරනවා, මම හිතුවා අපේ මිනිස්සු ගැනම අපි කතා කර යුතුයි. ඒ නිසා ඒවට රැවටෙන්න එපා. කරුණා අම්මන් කියන්නේ මිනිස්සු මරපු කෙනෙක්. එයාට ඒවා පුරුදුයි, අපි දන්නවා. ඒ ගැන අලුත් ඒවා නෙමෙයි. ඒවට රැවටෙන්න එපා. ඒ දෙමළ ඡන්ද ගන්න එහෙන් වැඩ කරනකොට සිංහල ඡන්ද හෝ අනෙක් ඡන්ද ගන්න මෙහෙන් වැඩ කරනවා. ඒ නිසා රැවටෙන්න එපා. කරුණා කරලා මේ වතාවේදී ප්‍රථම වතාවට ඡන්දේ ඉල්ලන අය ගැන විමසිලිමත් වෙන්න, ඒ අයගේ වගකීම, වගවීම සහ අවංකභාවය ගැන තහවුරු වෙලා ඒ අයට අවස්ථාවක් දීලා ඔබලාට ලැබී තියෙන ඒ උත්තරීතර අයිතිවාසිකම පතුරුමක් ලෙස, උණ්ඩයක් ලෙස භාවිතා කරලා කතිරේ ගහන්නයි කියලා මම යෝජනා කරනවා. එහෙනම් අපි ඔක්කොමලා සමුගමු. මනු, සොරායා, රොබර්ට් සහ ලහිරු ඔබ දෙපළටම ජයම වේවා. අපි ප්‍රාර්ථනා කරන පාර්ලිමේන්තුවේදී හමු වෙයි කියලා. එහෙනම් අපි අවසරයි. ලබන සතියේ ලොකු ෂෝ එකක් හැමෝම මතක තියාගන්න, The Big Four. අපිට national list එකෙන් 4ක් එනවා. ඊට පස්සේ අපි ඇත්තටම පොඩි විවේකයක් ගන්න ඕනේ. අපිට හරි මහන්සි. ඒ නිසා අපි පුරවැසියන් එකතු කරගෙන ලබන ඉරිදා තවත් පුරවැසියන් 4 දෙනෙක්. අපි නෙමේ සාමාන්‍ය පුරවැසියන් එකතු කරගෙන අපි ෆයිනල් ෂෝ එක කරනවා. ඒ නිසා ඊට පස්සේ අපි පොඩි විවේකයට යනවා. ඒ නිසා කට්ටිය එකතු වෙන්න අනිවාර්යෙන් ලබන වීකෙන්ඩ් එකේ. බොහොම ස්තුතියි.